සර් නියමිත ජොයින් වුණා හීට් පානක වෙලා නැහැ. මේක පුතේ ගෝනුස් සතරු රටාව. එතකොට අපි එයාගේ හැඩරුව ගත්තොත් මේ රූපේ තමයි ඒ හිතින් මවාගත්තු රූපේ තමයි ඔය ගෝනුස්ස කියලා කියන්නේ. හරි? ඊට පස්සේ මේක ගත්තොත් පුතේ මොකද්ද මේ පළවෙනි එක පොඩ්ඩක් මතක් කරලා කියන්න. කුඩා වලස. කුඩා වලස මේ වල්ගේ කොටස ඉහළට පේන එක අපි කියනවා කුඩා වලස. මේ තරු රටාව ඔරාය. ඔරායන් එහෙම නැත්නම් ඔරායන් නැත්නම් දඩයක් කාර්යය නැත්නම් දඩයක් කරු. මේක එතකොට අපි දන්නවා කුඩා වලස. මෙන්න මේ ආසන්න මේ මිනිස්සු හිතින් මවාගත්ත රූපය. මේ ඔරායන්. ඒතර අහසේ පේනකොට රූපයක් නැහැ. ඔයාලට පේන ඔරායන්. සතෙක් පස්සේ පන්නගෙන යන දඩයක් කාර්යයේ රූපයක්. අහසේ පේනකොට මේ විදිහට තමයි දකින්නේ. මේ සිංහ තරු රටාව පුතේ. ඊළඟ එක මේ පණින බල්ලෙක්ගේ හැඩරුව මහ බල්ලා. මේ තමයි අර පණින මේ සිංහයා කියන්නේ මේ ඔළුව සිංහයාගේ මේ විදිහට තියෙන එක තමයි අපි දකින්නේ සිංහ තරු රටාව. මේ තමයි අර බල්ලා වගේ පණින එක මහ බල්ලා. ඉතින් මේවා ලොකු අවධානයක් ඕනේ නැහැ නිකන් යම් මතකයක් විතරක් තියාගන්න. දැන් මේ තමයි එතකොට පහළට මේ වල්ගේ වගේ එක තියෙන කුඩා මේ මහ වලසගේ. මේක නැත්තම් අපි නගුල් තරුව කියලා කියන පුතේ. නගුල් තරුව කියලාත් මේක කියන මේ තරු රටාව අනිත් පැත්තට කරකවලා දෙන්නත් පුළුවන්. මේ ඕම කරකවලා අනිත් පැත්තට රූපේ දෙන්නත් පුළුවන් ඈ. මේක මොකක්ද ඔයාලා හිතන්නේ? ඊළඟ එක. කියන්න පුළුවන්ද? මේක පුතේ ඔරායන් වගේ හැබැයි ඔරායන් නෙවෙයි. ඒ වගේ තව එකක් තියෙනවා මොකද්ද? මේකට කියනවා එන්ඩේරා. මොකද්ද බිනාදි? එන්ඩේරා. ඔව් එන්ඩේරා. මෙතන අඳුරගන්නේ ඔරායනුයි එන්ඩේරායි මෙයාගේ මේ ඉන කොටසේ එන්ඩේරාගේ එක තරුවයි පෙන්වන්නේ අරයාගේ තරු තුනක් පෙන්වනවා. ඒකෙන් මතක තියාගන්න. එතකොට මේ අපි දන්නවා මේ වලස මේ වල්ගේ අර නැමුණු කොටස මේකට නගුල් තරුව කියලාත් කියනවා මහ වලස කියලාත් කියනවා. එන්ඩේරා රයිට් අපි මේවා ටිකක් දන්න කාරණා ඒ ටිකක් කතා කරමු. මේ ටික දන්නව නේද පුතාලා? මේකට කියනවා අපි මාලිමාව සුළඟේ වේගයෙන් අනිනවා. ඔව් අනිලමානේ මේ තියෙන උතර අනිලමානය මේ ජල රෝධයක්. ඒතකොට විදුලිය උත්පාදනය කරන්නේ. ඔව්. දැන් සුළඟ අපි අවුරුදු දෙක එක කාලවලට ලැබෙන සුළඟ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි දැන් අපි අදාළ වෙන්නේ මේ කාලේ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි සුළං ඊසාන දිග මෝසම් තමයි දැන් මේ කාලේ තියෙන්නේ පුතේ. ඒතකොට නිරිත දිග මෝසම් කියන්නේ මේ පැත්තෙන් එන වැස්ස. හරිද? ඒක මැයි ජූනි ජූලි මාස වලින් ආරම්භ වෙලා මේ විදිහට මෙහෙන් ලැබෙන වැස්ස සුළඟත් එක්ක ඒක අපි මෝසම් වර්ෂාව කියලා හඳුන්වනවා. මතකයිද පුතේ ආසන්නව? දිව්‍යා දිනාරා එදිනෙදා කටයුතු සඳහා සුළං බලය යොදා ගන්න අවස්ථා. දිනාරා මොනවද සුළං බලය යොදා ගන්න අවස්ථා? විදුලිය නිපදවීමට, ලිපගිනි මෙලවීමට, රෙදි වේලීමට, බැත සුළං කිරීමට විවිධ කටයුතු වලට. හරි. එතකොට අපි විදුලි පංකා මගින් සුළං ලබා ගන්නවා. ඒවා තාක්ෂණික ක්‍රම මගින් අපි සුළං ලබා ගන්නවා විදිහ. වාහන ලී බඩු පින්තාරු කරන්න අර පොලිෂ් කරන්න නේ. ඒකට අර ගන් එකෙන් ස්ප්‍රේ කරන්න පාවිච්චි කරන්නේ සුළඟ. ඒක අපි කෘත්‍රිම උත්පාදනය කරගන්න සුළඟේ. හරි? ඊට පස්සේ අපි ජලය ගැන පොඩ්ඩක් කතා කරමු. එතකොට පුතේ මේ සම්බන්ධව විස්තර ටික ඔයාලා දන්නවා. ඒ නිසා මම වැඩි විස්තර කතා කරන්නේ නැහැ. එතන මිනිසාට ප්‍රයෝජන මේ ආසන්න කාරණා දෙකක් මේට වඩා ප්‍රයෝජන තව ගොඩාක් තියෙනවා නේද? ඊට පස්සේ ගත්තොත් ජලය පිරිසිදු කරගන්න ක්‍රම ගත්තොත් පුතේ ක්ලෝරින් මිශ්‍ර කරනවා, ජලය ෆිල්ටර් මගින් පෙරා ගන්නවා, ජල පෙරණ කියන එක තමයි ෆිල්ටර් කියන්නේ. එතකොට එහෙනම් ඔය කාරණා අපි වර්තමානයේ භාවිත කරනවා. ඒතකොට පිරිසිදු වතුර තමයි අපිව නිරෝගීව තබන්නේ නේද? අපි ලෙඩ කරනවා පිරිසිදු මේ ජලය පානය කළොත් එක එක අවස්ථාවල ජලය පිරිසිදු කරගන්න ක්‍රම තියෙනවා පුතේ. අපි ලිඳකින් ඇදගත්තොත් වතුර ලිඳේ අපිරිසිදු නැහැනේ. හොඳ ලිඳක් නම්. ඒතකොට ඒකේ රොඩු වැටලා තියෙන්න පුළුවන් සමහරට. ඒක අපි පානය කරාට හානියක් නැහැ. ගහක කොළයක් වැටුණාට.
ඒතර ඒ වගේ අවස්ථාවකට පෙරලා ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඒ ලිඳක වතුර ටිකක් පෙරලා ගත්තා කියලා ඒක හානියක් නැහැ. පිරිසිදු ලිඳක් නන්නේ. ඒකට රෙදි කඩකින් පෙරා ගැනීම. එතකොට අපි අතීතයේ පුතේ ගොඩක් වෙලාට මේ මෑත අතීතයේ ගත්තොත් මිනිස්සු මේ ෆිල්ටර් ගෙවල් වලටයි මේ හැමතැනටම වතුර පිරිසිදු කරපු අය වෙන්නේ නැහැ. මිනිස්සු කරේ වතුර උණු කරලා ගත්තා. නේද? ලිං වල ජලය අපිරිසිදුයි නම් මොකද කරේ? උණු කරා. උණු කරලා නිවලා පෙරලා ගත්තා. ඒකත් එක ක්‍රමයක්. එතකොට අද වෙනකොට අපි මේ ක්ලෝරින් මිශ්‍ර කරලා තමයි ගොඩාක් වෙලාවට නගරබදවල නම් ජලයට මේ ක්ලෝරින් මිශ්‍ර කරලා තමයි එවන්නේ පිරිසිදු කරලා. ඒතර මේ තියෙන්නේ නවීන ජල පෙරණ. හරි. ඒතර අතීතයේ මිනිස්සු පුතේ ජලය පිරිසිදු කර ගැනීමට බීජ වර්ග යෙදුවා. මොනවද ඒ විශේෂ බීජයක් තියෙන අපි කතා කරා. මොනවද? ඉංගිනි ඇට. right. එතකොට අපි දන්නවා ලෙඩ රෝග හැදෙනා පුතේ ජලය පානය අපිරිසිදු ජලය පානය කිරීමෙන් මොනවද කීපයක් කියන්නේ හැමෝම? කොලරාව, පාචන මාලය, සෙංගමාලය, අතිසාරය, කොලරාව, පාචනය, සෙංගමාලය, උණ සන්නිපාතය වගේ රෝග වැළඳෙන්න පුළුවන් අපිරිසිදු ජලයෙන්. right. මේ ටික පුතාලා දන්නවා ෆිල්ටර් ගැන. නිසා එච්චර අවශ්‍ය නැහැ. මේ ටිකත් මේක අපි දන්නවා. දෙවෙනි රූප සටහන මොකද්ද පුතේ? දිය හොල්මන නේද? කුඹුරට එන සතුන් පළවා හරින්න පාවිච්චි කරනවා. මේ මොකද්ද දැන් ආයි කියන්නේ? සුලන් දිශාදර්ශ. සුලන් දිශාදර්ශකේ මේක මොකද්ද? ජල රෝධය. මේක එතකොට දන්නවා දැන්. දිය හොල්මන. ඔව්. right. ඔන්න මම ප්‍රශ්නාංක 1 කියලා දාන්න පුතේ. මේක 2005 අවුරුද්දේ ආපු ප්‍රශ්න ටිකක් මෙතන තියෙන්නේ. right. පුතාලා ප්‍රශ්න ලියන්න යන්න එපා. දැන් මේ අවුරුද්දේ දැන් අපි මේ දැන් වර්තමානයේ අපිට 2020 ඉඳන් ප්‍රශ්නයකට උත්තර 3යි හම්බෙන්නේ. කලින් උත්තර 4ක් දුන්නා පුතේ. ඒ නිසායි පිළිතුරු 4ක් තියෙන්නේ. මේ විභාග ප්‍රශ්නෙම නිසා අපි සංශෝධනය කරලා නැහැ මේක. මොකද ඔයාලට මේ වගේ ප්‍රශ්න තමයි විභාගෙට එන්නේ. තිබුණේ මේවා කියලා පෙන්වන්න දාලා තියෙන්නේ. එතකොට ඒ නිසා මෙහෙම තිබුණාට ඔයාලට දැන් එන්නේ විභාගෙට උත්තර 3යි. හරි. දැන් පිළිතුරේ අංකය පමණක් සටහන් කරන්න. හරි. ඇතිද පුතේ වෙලාව? පුතාලට වෙලාව ඇතිද? නිමුතු හරි නේද? නිමුතු දැන්. නිමුතු right. නිමුතු අංක 1 කියලා ඔයා අර අපි වෙනදා කරනවා වගේ ප්‍රශ්නේ ලියන්නේ නැහැ. එක දැම්ම උත්තරේ අංකෙ ලියවා. හරි. අපි අහමු නිමුතුගෙන් මොකද්ද නිමුතු ඔයා ගත්ත උත්තරේ? නිමුතු උත්තරේ මොකද්ද ගත්තේ කියන්නේ? නගුල. නගුල. අපි අහමු දිනාරා. හදින්නතරු. අපි අහමු බිනාදි. හදින්නතරු. දිව්‍යා. දිව්‍යා. හදින්නතරු අංක 4. පුතේ අපි මේක 7 දින්නත්තරු නෙමෙයි. මේක මම කිව්වා මතකද මහවලස තරු රටාව අනිත් පැත්තට හරවලා අහන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ මහවලස රටාව. දැන් මේක අනිත් පැත්තට ඔහම හරවපුවාම අර මහවලසයි කියන තියෙන්නේ. නේද? දැන් මේ රටාව මෙහෙම හැරෙව්වොත් මේක ඔහම හැරෙව්වොත් මේක උඩ අතට එන්නේ මේ අර ඔහම හතර මේ තියෙන්නේ. ඔහම මෙහෙම හතර මේ පහළ තරු හතර තමයි ඔය තියෙන්නේ. ඔහොම එනවා. ඊට පස්සේ මේක කොහොම යනවා මෙහෙම තරුවයි මෙහෙම තරුවයි අනික පහළට ඔහොම නැමෙනවා ටිකක්. එතකොට ඔහොම එකක් නෙන්නේ පුතේ. තේරුණානේ? නේද? ඈ? අර තියෙන තරු 4ම යා වෙන්න ඕනේ නේද? මේකද පුතේ එහෙම දෙන්න පුළුවන්. දැන් මෙහෙම දෙන්නත් පුළුවන්. මෙහෙම දෙන්නත් පුළුවන්. හරි? කොහොම? හරිද? පුතේ මට
මොකද පුතේ තේරුණාද පුතා හරිද තේ පැහැදිලිද දැන් මෙන්න මේක තමා එතකොට පුතේ මෙන්න මේක විභාගෙට ওই විදිහට දුන්නා දැන් මේ රූපෙම තමයි අපි මහවලස කියලා දකින්නේ එතකොට ওই රූප දෙකම මතක තියාගන්න මේ හැඩේ දෙන්නත් පුළුවන් මේ අනිත් පැත්තට ඔව් මේක මහවලස එතකොට මහවලසට කියන තව නමක් තියෙනවනේ මොකද්ද නගුල දැන් පුතේ නගුල් තරුවයි මහවලසයි කියන දෙකම එකයි හරි අපි මේ විෂය නිර්දේශ ලොකුවට තරු රටා ගැන නැති නිසා අපි ඒ ගැන විස්තර ගොඩක් කතා කරන්නේ නැහැ. හරි. ඒක කමක් නැහැ වැරදුනත් කියලා හිතමු. ඊළඟ එකට යන්න. right. මේ වාර වැදගත් ලකුණු කරන්න. පුතාගේ කඩදාසිය හරි පොතේ හරි ලියා ගන්න අංකේ විතරක් සිතියම්බල හරි ඉවර කරන්න සිතියම්බල ගංගා දැක්වීමට යොදා ඇති සම්මත වර්ණය කුමක්ද පුතේ අපි දන්නවා සිතියමක ගංගා සලකුණු කරන්නේ නිල් පාට ඒක අපි හැමෝම දන්නවා හරි ඒක හොඳයි හරි ඊළඟ ප්‍රශ්නෙට යමු මේකේ අහනවා පුතේ 2007 අවුරුද්දේ අහනවා මෙහෙම ප්‍රශ්නයක් බලන්න ලියන්න හරි මට කියන්න ඩිනාරා උත්තරේ බලන්න ලකුණු කරන්න ඩිනාරා right good අපි ඒක දන්නවා අර්ධයක් තියෙන්න ඕනේ දවස් 7කින් එන්නේ භාගයක් එන්න එපා කොහොමද අනිත් උත්තර ගන්න බෑ කියලා අපි දන්නවා හරි හොඳයි අපි යන් 4 හරි ලියන්න හරි අපි අහමු මේකේ පිළිතුර දෙන්න බලන්න නිකිනි අවුනිකිනි හරිනේ මහවැලි ගඟ අපෙන් අහන ප්‍රශ්නේ තමයි මුහුදට වැටෙන ස්ථානයේ ආසන්නව පිහිට ඇති නගරය ත්‍රිකුණාමලය හරි හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයට යමු දැන් මේක බලන්නකෝ ඔයාලට එතනින්ම නිකන් පොඩි මතක් කිරීමක් සඳහා මෙන්න ප්‍රධාන සිව් මහා ගංගා ටික පුතේ මේ තියෙන ස්ථාන ටික සිව් මහා ගංගා නේද මේ අහනවා 2008 අවුරුද්දේ මෙහෙම ප්‍රශ්නයක් බලන්න ලියන්න හරි උත්තරේ ලකුණු කරලා ඉවර කරගමු අපි අහමු මේක දිව්‍යගෙන් දිව්‍ය ලකුණු කරන්න බලන්න දිව්‍යා ලකුණු කරන්න ඕකේ බැයි නම් කියන්න පුතා බලමු අපි B පුතේ A කියන්නේ අනුරාධපුරයට පහලින් පොඩි නැගෙනහිර පැත්තට වෙන්න නැගෙනහිර පළාත පැත්තට වෙන්න තියෙන්නේ B එහෙනම් හරි B තමයි හොඳයි පොළොන්නරුව right මේක
හරි දැන් බලන්න මේකේ උත්තරය කියන්න නිමුතු ලකුණු කරන්න බලන්න නිමුතු නෑ නේ ගම. එහෙනම් බිනාදි ඉසෙඩ් මොකද ඉසෙඩ් අපෙන් අහන්නේ කළු ගඟ පුතේ. එතකොට මේ තියෙන්නේ පුතේ කොළඹනේ මෙතන කොළඹ පුතේ. ඒ ඉසෙඩ් එකේ තියෙන්නේ කොළඹ. එහෙනම් කොළඹ තියෙන්නේ මොකද්ද? කොළඹ මෝදරින්නේ මුහුදට වැටෙන්නේ මොකද්ද ඒක? ඈ? නිකන් ඔව් පුතේ මේ මං හරි නෑ මම දැනට අහන්නේ ඉසෙඩ් එකෙන් පෙන්නන්නේ මොකද්ද? මෙතන මේ කොළඹ මේ මුහුදට වැටෙන තැන කොළඹ ආසන්නව. මෝදර මොකක්ද ඒ ගඟ? කැලණි ගඟ. කැලණි ගඟ පුතේ. ඉසෙඩ් කියන්නේ කැලණි ගඟ පුතා. එතකොට කැලණි ගඟ මේ ඔව් මෙන්න මේ කොළඹනේ මේ ගැට්ට වගේ තියෙන සිටියෙන් මෙතන චුට්ටක්. ඊට පහලින් තියෙන්නේ තමයි කළුතර තියෙන ඊට යටින්. එහෙනම් කළු ගඟ පුතේ. එහෙනම් පිළිතුර y. හරි? හා. ඒක හරි ළඟ කරයන්. දැන් මේකේ ඕන නම් මේ ටික මම බලා ගන්න පුළුවන්. හරිනේ? එතන මේ සිටියමක පුතේ අඳුර ගන්න පුළුවන් කොළඹ මෙන්න මෙතන සිටියමේ මෙහෙම එනකොට මේ පොඩි ගැට්ට වගේ කොටසක් එන්නේ මෙන්න මෙතන තමයි කොළඹ තියෙන්නේ. ඒතකොට ඒ එතනට ආසන්නව කියන එක අපි තේරුම් ගන්න ඕනේ. හරි? right. 7 හරි අපි ආමු මේක දිනාරාගේ උත්තරය කියන්න බලන්න. දිනාරා 1 කියනවා බලමු. චන්ද්‍රයා ක්‍රමයෙන් අඳුරුවේ. හරිනේ චන්ද්‍රග්‍රහණයක් ආරම්භ වෙනකොට ක්‍රමයෙන් තමයි අඳුරු වෙන්නේ නේද? එකපාර අඳුරු වෙන්නේ නැහැ. හරි good. ඊළඟ ප්‍රශ්නේ මම දෙන්නම් දිව්‍යයට. හරි. ඔයාලා දැන් උත්තර ලියන්න හැමෝම දිව්‍යා පිළිතුර දෙන්න තව චූටි වෙලාවක් මම දෙන්නම්. හරි. දිව්‍යා ලකුණු කරන්න. දිව්‍යා නැත්තම් කියන්න උත්තරේ කොහොමද? right. බලමු අපි උස්බිම්. සිටියමක පුතේ උස කඳු උස සහිත භූමිය පෙන්වන්නේ දුඹුරු පාට වර්ණයකින්. හරි. 9 අපි මේ ප්‍රශ්නේ දෙන්නේ නිකිනිට. නිකිනි ඕකේ උත්තර ලියලා ඉවරනහම මම අහන්නම්. හරි. හැමෝම සටහන් කරන්න පිළිතුරු. හරි. ලකුණු කරලා ඉවරයිනේ පුතාලා නේද? හැමෝම මොකක් හරි උත්තරයක් ලකුණු කරගන්න. හරි. කියන්න බලන්න නිකිනි. කැලණි කොළඹ පුතේ නිකිනි ඒක නම් වැරදි. මොකද 4 කියන්නේ ගින් ගඟ. මේකේ අහන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා දෙකක්ම එකම පළාතකින් මුහුදට ගලා බසිනවලු ඒ ගංගා දෙක නම්. එතකොට කැලණි ගඟ ඔයා කියන්නේ 4නේ. 4 ගින් ගඟ. ගින් ගඟ ගාල්ල. එතකොට ගාල්ලේ ගින් තොටින් තමයි මුහුදට වැටෙන්නේ. ගින් තොට අයිති වෙන්නේ ගාල්ලට. ගාල්ල කියන්නේ නම් දකුණ. කළු ගඟ කියන්නේ පුතේ මේ බස්නාහිර ගම්පහ කොළඹ කළුතර. ඒ නිසා පුතේ පිළිතුර 4 නෙමෙයි 2. මේ 3. 3 වෙන්න හේතුව කැලණි ගඟ බස්නාහිර පළාත, කළු ගඟත් බස්නාහිර පළාත. එහෙනම් පුතා පිළිතුර අංක 3. පුතාට තේරුණා නේද? ඔව් සර්. right.
පුතේ සාමාන්‍යයෙන් ඔයාලට ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න පරිසරය විෂයට එන්නේ නැහැ. මේ මෑත කාලේ එහෙම ඇවිල්ලාම නැහැ. මේ සැරේත් අපි හිතන්නේ ඒයි කියලා. නමුත් මේ 2009 අවුරුද්දේ එක ප්‍රශ්නයක් මෙන්න මේ විදියට අහලා තිබුණා. ඉතින් ඒ නිසා අපි ඒකත් පොඩ්ඩක් දැනගන්න ඕනේ. බැරි වෙලාවත් එහෙම තිබුණොත් ඒකත් කලබල වෙන්න දෙයක් නැහැ, ලියන්න තියෙන්නේ. ඉතින් හැබැයි මෑත මේන් පස්සේ තිබුණේ නැහැ. හරි. ඒ නිසා අපි බලමුකෝ ඔකටත් මේ වාගේ ප්‍රශ්නයක් කොහොමද කියලා. හරි. පළාත් දෙකක නම් ලියන්න. හරි. දැන් ඔයාලා මොනවා හරි පළාත් දෙකක් ලියන්න. හරි. අපි බලමු. දැන් අපි අහලා බලමු බිනාදි ලියුවේ මොනවද? වයඹ පළාත, මධ්‍යම පළාත. හරි. දිනාරා? වයඹ පළාත, බස්නාහිර පළාත. දීප්‍යා? හරි. වයඹ පළාත, උතුරු පළාත. හරි. නිකිනි? සබරගමුව, උතුරු මැද. හරි. නිමුතු? 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 නිමුතුට ඇහෙන්නේ නැතුවද? හරි. නිමුතු කියන්න ඇහෙනවා නම් හරි පුතේ ඔයාලා කිය පිළිතුරු හරි. අපි දන්නවා පළාත් 9ක් තියෙනවා. සබරගමුව, උතුරු මැද, දකුණ, බස්නාහිර, නැගෙනහිර, වයඹ, ඌව, මධ්‍යම. නේ? හරි. ඊට පස්සේ ඔන්න ඊළඟ ප්‍රශ්නේ ඉක්මනින් ලියන්න උත්තරේ 11. 11 ලියන්න. හරි. නිමුතුට යොමු කරනවා මේ ප්‍රශ්නේ නැවතත්. නිමුතු කියන්න බලන්න මොකද්ද මේක? ගෝනුස්සා. ඔව් ගෝනුස්සා තරු රටාව හරියටම හරි. ඊළඟට යන්න. හරි. 2011 අවුරුද්දේ අහලා තිනවා මෙහෙම ප්‍රශ්නයක්. මේවා එන්න පුළුවන් මෙවැනි ප්‍රශ්න. හරි මේක අපි දෙමු. නිමුතුගෙන් ඇහුවා කාගෙන්ද අහපු මග ඇරුණු කෙනෙක් ඉන්නවද නැහනේ. අපි නැවත බිනාදිගෙන් අහමු. සුලං හමන දිශාව දැනගත හැකිය. සුලන් හමන දිශාව දැනගත හැකිය. හරි හොඳයි. 13 වෙනි ප්‍රශ්නේ ලියන්න පිළිතුර. හරිනේ පිළිතුර සටහන් කළා ඉවර ඇති. අපි අහලා බලමු මේක. දිනාරා. බඹරකන්ද. very good. බඹරකන්ද අපි දන්නා උසම දියැල්ල. ඊළඟ ප්‍රශ්නය right. නැවත බලන්න හොඳට අවධානයෙන් කල්පනා කරලා ලියන්න පිළිතුර 14. මේක අපි දිව්‍යයට දෙමු. හරි. දිව්‍ය කියන්න. very good. දැන් බලන්න පුතා අර ප්‍රශ්නෙම නැවත අහලා තියෙනවා. හැබැයි උත්තර වෙනස් කරලා දීලා තියෙනවා. එදා ඒ පරණ ඒ පෙන්නපු ඒ වර්ෂයේ ඇහැව්වේ එතන තිබෙන නගුල කියලා. දැන් මෙතන තියෙන්නේ මහවලස කියලා. බලන්නකෝ එකම රූපෙමයි දුන්නේ කිසිම වෙනසක් නැහැ. මේ තියෙන විභාග පේපර් එකේ තිබ්බු රූපෙමයි. එහෙනම් ඔන්න එහෙම වෙන්න පුළුවන්. එතකොට ඔයාලට මේ දීලා තියෙනවානේ මෙතන තරරට මොකද මහවලස හත් දින්නත් බෝනුස දඩයක් හරි. එතකොට මෙන්න මේ තාරකා එක්ක මේ තියෙන රටා ටික තමයි අපිට වැදගත් වෙන්නේ. ඔය ගොඩ තිබ්බට අපි ඉතින් ඒවා අදාළ කරගන්නේ නැහැ. හරි? 15. පිළිතුරු සටහන් කරන්න. අපි නිකිනිගෙන් අහමු. නිකිනි කියන්න බලන්න. අංක 2. නිකිනි කියනවා අංක 2. කොළඹ මෝදරින් අපි දැන් කතා කරා චුට්ටක් කලින්. හරි නිකිනි හොඳයි. ඒක නිවැරදි. හරි. 16 වෙනි ප්‍රශ්නේ.
මේක අපි ලියමු. නිමුතුට අවස්ථාව දෙමු. නිමුතු කියන්න බලන්න. අංක 1 නිමුතු කියනවා 15ක දිනට පෙර දින කියලා. පුතේ අපි අහමු තව දිනාරා. අංක 3 15ක දිනට පසු දිනය. අන්න හරි. පුතේ නිමුතු මේ 15ක දිනට පෙර නෙමෙයි පුතේ පසු. 15ක දිනට පසු දින තමයි අර වක ගාන සම්පූර්ණම වෙන්නේ. එතකොට ඒක තමයි මේකේ පිළිතුර. හරි. දෙදස් 12 අහනවා මෙහෙම ප්‍රශ්නයක් අපි ලියමු. නැවත අපි විනාඩියට දෙමු මේක. උත්තරේ සටහන් කරගන්න හැමෝම. අංක 2 ඔව් බලමු අපි හරිද කියලා පුතාලා හැමෝම සටහන් කරගන්න. ඔයාලගේ පිළිතුර වැරදි ප්‍රකාශය. ශ්‍රී ලංකාව ඉන්දියාවට දකුණින් පිහිටා ඇත ප්‍රකාශය හරි. ඒක ගන්න බෑනේ. එතකොට ශ්‍රී ලංකාව අයත් වන්නේ අප්‍රිකා මහද්වීපයට. අප්‍රිකාවටද අපි අයිති? ආසියාව. එහෙනම් වැරදි. අන්න හරි. එහෙනම් හරි. ශ්‍රී ලංකාව කඳුලක හැඩයක් ගත් දූපතකී කඳුළු බිඳුවක් වගේ නේ එකයි. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා ඇත. හරි. ඒ නිසා පිළිතුරු අංක 2 හරි. හොඳයි. 18 ලියන්න. මේක අපි අහන්නේ දිනාරගෙන්. හරි දිනාරා කියන්න බලන්න. අංක 4 මොනරාගලය. දකුණු පළාතට අයත් නගරයක් වන්නේ පුතේ දැන් කළුතර බස්නාහිර නේද? එතකොට මොනරාගල තියෙන්නේ කොහෙද? දකුණු පළාතේද? පුතේ මොනරාගල තියෙන්නේ ඌව පළාතේ. බදුල්ලයි මොනරාගලයි තමයි ඌව පළාතට අයිති දිස්ත්‍රික්ක දෙක. එතකොට ගන්න බෑනේ. මේ අම්බලන්ගොඩ පුතාලට මතක ඇති මේ අම්බලන්ගොඩ කියන නගරය තියෙන්නේ දකුණු පළාතේ. මොකද්ද පුතේ ඔයාලට අහුවුනේ අම්බලන්ගොඩ අහුවෙලා නැද්ද යම්කිසි තැනකදී? වෙස්මුහුණු රූකඩ කලාව සම්බන්ධව දකුණු පළාතේ අම්බලන්ගොඩ රූකඩ වලට ප්‍රසිද්ධයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා වෙස්මුහුණු කලාවට. එහෙනම් පුතේ පිළිතුරු අංක 3. 19. හරි. අපි අහමු මේක. පුතේ ඉස්සලා උත්තර දුන්නේ කවුද? දිව්‍යද? නෑ සර් දිනාරා. දිනාරා. එහෙනම් දිව්‍යා. අංක 2 දඩයක්කාරයක්. හරි. හොඳයි. good. අවසාන ප්‍රශ්නය අද දෙන. මේක නිකිනිට දෙමු. නිකිනි කියන්නේ ඉන්දියාව අංක 3 ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටි රටක් වන්නේ පුතේ සෞදි අරාබිය, ජපානය, කැනඩාව, ඉන්දියාව මේ කියන රටවල් අතරින් පුතේ ඉන්දියාව අපිට ආසන්නම රට. හරි. හොඳයි. දැන් පුතේ ගණන් කරගන්න අදට අපි 20ක් අහලා නවත්තමු. බලන්න කීයක් හරිද කියලා 20ෙන්. කීයද දිනාරා? 20 19යි. ඊළඟට දිව්‍යා
20න් 19යි. නිකිනි 20න් 17යි. විනාඩි 20න් 18යි. නිමුතු 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 මොකද නිමුතු හරි නිකිනි නම් 17ක් කියලා එවලා තියෙනවා නිමුතු නිමුතු ඇහෙන්නේ නැත්නම් මේ කතා මයික් ප්‍රශ්නයක් නම් එවන් ටයිප් කරලා හරි අපි යම් ප්‍රශ්නෙට නේ right පුතා මේ අපි මේ පාඩම ගත්තොත් ක්ලැරිබෙල් ගැන තියෙන්නේ මොන පාඩමේද කුරුළු මිතුරා. කුරුළු මිතුරා පාඩම නේද කුරුළු මිතුරා පාඩම ඒක හරි ලස්සන පාඩමක් නේද ක්ලැරිබෙල් කහපාට කැනේරි වර්ගයට අයත් කුඩා පක්ෂියෙකි ඈ අහසේ රැඳී සිටියේ පිහාටොත් හකුලාගෙනයි පුදුමයෙන් මා ඈ දෙස බලා සිටියදීම ඈ කාමරයෙන් පිටතට ගියේ පෘථිවියේ කිසිම පක්ෂියෙකු නොකරන ආකාරයට පසුපසට පියෑඹීමෙන් උයි ඡේදයේ ඇසුරෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා අපිට දෙනවා. හරිද? ඡේදයේ ඇසුරින් පිළිතුරු සපයන්න කියනවා නේ. එතකොට අපි බලමු 1. ඡේදයේ විස්තර වන්නේ කවුරුන් පිළිබඳවද? අපි මේක මේ ප්‍රශ්නේ අපි කතා කරමු දිනාරා එක්ක. දිනාරා right mic on කරගන්න මම කියන කට්ටිය නම කියනකොට mic on කරගන්න. හරි දිනාරා අපි බලමු එහෙනම් මොකද්ද මේකට පිළිතුර? කහපාට කැනේරි වර්ගයට අයත් ක්ලැරිබෙල් පක්ෂියා අහන්නේ ඡේදයේ විස්තර වන්නේ කවුරුන් ගැනද? කවුරුන් ගැනද? එතකොට නිශ්චිත උත්තරයක් දෙන්න පුළුවන්. එතකොට නිශ්චිත උත්තරයක් දෙන්න පුළුවන් පුතේ මේ ක්ලැරිබෙල් නේද? එතකොට ක්ලැරිබෙල් ගැන තමයි මේකෙන් කතා කරන්නේ. අර එතකොට පුතා මොකද්ද දිනාරා ආයි කියනවා ලියප එක? කහපාට කැනේරි වර්ගයට අයත් ක්ලැරිබෙල් පක්ෂියා ගැන. දැන් අර දිගම කොටස ලියලා තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක හැබැයි උතෙන්ට එච්චර ඒ විශේෂ අර ඔක්කොම ඕන වෙන්නේ නැහැ. ඡේදයේ විස්තර වන්නේ කවුරුන් ගැනද? එතකොට එයා කෙලින්ම මේ ක්ලැරිබෙල් කියන එක කිව්වහම ප්‍රමාණවත් පුතේ එතන. මේ යා ගැනම කියන්නේ ක්ලැරිබෙල් කහපාට කැනේරි වර්ගයට අයත් කුඩා පක්ෂියෙක්. කවුද කුඩා පක්ෂියා? ක්ලැරිබෙල්. එතකොට එයාගේ සම්පූර්ණ අදහස මේ ක්ලැරිබෙල් කියන වචනේ තුල තියෙනවා. හරිද? එතකොට මේකේ ඡේදය හොඳින් කියවන්න. ඡේදයේ ඇසුරින් පහත ප්‍රශ්න වල පිළිතුරු සපයන්න. මේකේ කියලා නැහැ ඡේදයෙන් පමණක් කියලා නැති නිසා ක්ලැරිබෙල් කිව්වත් හරි උතන. ක්ලැරිබෙල් ගැන කිව්වත් හරි. ඊළඟ ප්‍රශ්න. ඔව්. මල්ලුවේ කහපාට කැනේරි වර්ගයට අයත් කුඩා පක්ෂියෙකු පිළිබඳව කියලා. ඒක වැරදිද? ඒක ගන්න බෑ. මොකද දැන් මෙතන කෙලින්ම එතකොට ඔයා එහෙම කියපුවාම ඒ පක්ෂියා මෙතන එයාගේ නම තියෙද්දී අපි එයාගේ නම නොකියන්න බෑ නේද? දැන් පැහැදිලිවම එයා කවුද කියලා මෙතන කියවෙනවානේ ක්ලැරිබෙල් කියන වචනේ. ඒ නිසා අපි එහෙම ඔය විදිහට මේකෙන් කියන්නේ එයා විස්තර කරන එක. එයාගේ කොයි වගේද එහෙම කියලා කියන එක. එතකොට ඒක නෙමේ පුතේ හරිම උත්තරේ ක්ලැරිබෙල් කියන එක. එහෙනම් අපි ක්ලැරිබෙල් කියන එකට දෙමු නේද? එහෙම කරමු ඈ. හා සර්. ඊට පස්සේ අපි දිව්‍යත් එක්ක කතා කරමු දෙවෙනි ප්‍රශ්නය. ක්ලැරිබෙල් අහසේ රැඳී සිටියේ කෙසේද? පිහාටුත් හකුලාගෙන. ඔව් පිහාටු හකුලාගෙන. දැන් ඒක මේකේ තියෙන හකුලාලා යන මූර්ධජ තියනවද පුතේ? ඔව් සර්. රයිට්. ඔව් හරි. ගැටලු තියෙනවා නම් වෙන අය දැන් මම වෙන අයගෙන් මේක අදාළ කෙනා විතරක් නෙමෙයි ප්‍රශ්නයක් තිබ්බොත් අනිත් පුතාලාට තියෙනවා නම් අහන්න. ඊළඟ එකට යන් අපිට කියනවා ඉදිරි පසට යන පදයේ විරුද්ධාර්ථ පදය කියන එක මේක අපි අහමු නිකිනිගේ. පසුපසට. ඔව් අපිට වචන තියෙනවා පසුපසට. හරි.
ඊළඟට අපි නිමුතුගෙන් අහමු 4 කුරුල්ලෙකි යන පදයට සමානාර්ථ පදයක් ලියන්න. කුරුල්ලෙකි. නිමුතු මෙතන තියනවා නිමුතු පක්ෂියෙකි කියලා මේ එන වචනේ කෙලින්ම තියෙනවා. ඔයාලා ලියලාද බලන්න පුතාලා? අන්න හරියෝ. අපි ඊළඟ එක යන් මේක හරි දැන් 5 පස්වෙනි ප්‍රශ්නය දැන් අපි අහමු කාගෙන්ද ඇහුවේ නැත්තේ? කාගෙන්ද ඇහුවේ නැත්තේ පුතේ? මගේ බිනාදි. බිනාදිගෙන්ද? ඔව් බිනාදි හරි. එහෙනම් අපි බිනාදිට දෙමු පස්වෙනි කොටස. ස්ත්‍රීලිංග ඒකවචන නාම පදයක් ලියන්න. මොකද ලියපු පුතා? ඈ very good. එහෙනම් අපිට ගන්න පුළුවන් ඈ කියන පදේ ස්ත්‍රීලිංග ඒකවචන. හරි බිනාදිම කියන්න බලන්න මම යන පදයේ අනුක්ත පදය බිනාදි. මා ඔව් මම කියන එකේ අනුක්ත පදය මා. ඒක දැන් අපි දන්නවා උක්තානුක්ත පද. හරි? දෙවෙනි ප්‍රශ්නය. අපි මේක අහලා බලමු. දිනාරගෙන් අංක 2. දිනාරා ඇයගේ රාජකාරියට කිසිවෙකුගෙන් බාධාවක් එල්ල නොවිය. ගේ රාජකාරියට කිසිවෙකුගෙන් බාධාවක් එල්ල නොවිය. හරි පුතේ. ඒ විදිහට තියෙනවා නම් හැමෝම හරි දාගමු. හරි පුතාම කියන්න මම දැන් ඔයා එක්ක ටිකක් මේ ටික අහගෙන යනවා. සුදුසු විරාම ලකුණු යොදන්න. මොනවාද ඒවායේ නම්? කියන්න පුතා කොහොමද මේ දිනාර? මොනවාද ඒවායේ නම් කියන ප්‍රශ්නාර්ථය. very good. දිනාර 4 වෙනි ප්‍රශ්නේ. ඔව් ඒකේ ලියන්න ඕනේ දර ඉස්සන ඒක ලියන්න කියලා නෑනේ. සුදුසු විරාම නෑ පුතේ ලියන්න ඕනේ හිස් තැන දුන්නට ඒක ප්‍රශ්නයක් නෑ. මේක යොදලා තිබ්බනම් ඇති මෙතන. ඒක මොකක් හරි යාළුවට මේ print එකේ වැරද්දක් තියෙන පුතේ. යොදන්න කියපුවාම ලියන්න නෙමෙයි තියෙන්නේ. ලකුණු දැම්මට ඔව් පුතේ අහන්න බෑ. excuse me sir. ඔව්. ඒකේ මේ මොනවාද ඒවයේ නම් කියනකොට මේ ප්‍රශ්නාන්ත ලකුණු දාලා එතන ලියන්නද? එයා දැන් කොහොමද කරලා තියෙන්නේ? ලියලාද තියෙන්නේ? අර හිස්තනේ ඔව් සර් අර හිස්තනේ ලියලා එතන ප්‍රශ්නාන්ත ලකුණු දැම්මා. එහෙනම් කමක් නැහැ. මොකද මේ ප්‍රශ්නේ මෙයා මේ පේපර් එකේ මෙතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා. මේ තිත්පෙළ දාලා තියෙනවා. ඔයා කමක් නැහැ. හැබැයි පුතේ ඔය වැඩේ කරන්න එපා. විභාගෙට සමහර වෙලාවට මෙහෙමත් දෙනවා. දැන් මෙතන නම් මේ පොඩි මේක ඉරි කැලලක් ගහලා තියෙන්නේ මේ මෙතන ලියන්න බලාපොරොත්තු වෙන දීලා තියෙන. නමුත් ප්‍රශ්නේ අදහස වෙනස්නේ. ඒ නිසා ඔයාලා ඇත්තටම ප්‍රශ්නේ විදිහට තියෙන්නේ මොකද්ද? විරාම ලකුණු යොදන්න. යොදන්න කිව්වොත් ලියන්නේ නේද? එහෙම අර එහෙනම් ලියා නැවත විරාම ලකුණු යොදන්න කියන්න ඕනේ. එහෙම කියලා නෑනේ. ඒ නිසා මම අද ඔය දෙකටම හරි දෙන්නම්. මේ මෙතන වැරද්දක් වෙලා තියෙන නිසා මේ මොකද මෙතන ඊ කැලලකුත් ගහලා තිත් පෙලක් දාලා තියෙන නිසා. එහෙනම් මේ දෙගොල්ලොම හරි ගන්න ඒකට. විභාගෙට හම්බෙන්නේ. ඔව්. අපි ඊළඟට යන් දැන් දිනාරගෙන් කතා කරා මම ඊළඟට යනවා දිව්‍යාත්. දිව්‍යා අපි බලමු 4. නිවැරදි ලෙස ලියා ඇති වචනය තෝරා යටින් ඉරක් අනින්න. බලමු අපි දිව්‍යා 4 උත්තර දෙක. කියන්න පුතා. 4 එකට කැලණිය. very good. එතකොට 4 දෙකට එක ධෛර්යවන්ත. ධෛර්යවන්ත. පුතේ දැන් කැලණිය කියනකොට ලයන දන්තජ වෙන්න ඕනේ. කල්යාණි කියන වචනය කල්යාණි කියනකොට හල්ලයන්ක් වෙනවා. හල්ලයන් මූර්ධජ වෙන්නේ නැහැ. ඒ නිසා කල්යාණි නදී කැලණි ගඟ. ඒකෙන් ඇසුරින් මේ වචනේ නිර්මාණය වෙලා තියෙන්නේ කල්යාණි කැලණි. ධෛර්යවන්ත කියන්නේ මේ වචනේ. හරි. කුණාටු නායන වැරදි. මර්ධනයේ ද වැරදි. හරි. අපි යනවා පස්වෙනි ප්‍රශ්නෙට. පුතාම උත්තර දෙන්න. ඉරියැඳි අකුරට යෙදී ඇති පිල්ලම ලියන්න. ගෝලය ගෝ. ගෝලය කියද්දි කොම්බුව ඇලපිල්ල සහ හල් කිරීම.
කොම්බුව හරි පුතා ලියද්දි කොහමද කොම්බුව කියලා ලියලා මොකද්ද දාලා තියෙන්නේ කොමාව කොමාව ඔන්න තියෙන්න ඕන දැන් කොම්බුව කියලා පුතා ලියලා මෙතන පොඩි කොමාව වැටෙන්න ඕන හරි ඊළඟට ඇල කියන්නේ ඇලපිල්ල මෙතන ඇලපිල්ල සහිත හල් කියන්නේ කිරීමේ ලකුණ හල් කිරීමේ ලකුණ පුතා දැන් ඕක හල් කිරීම කියලා ලිව්වට අපි මේක අපි සිලබස් එකේ අපි දුන්නේ ඔයාලට කොම්බුව කොමාවක් ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ කියලා. ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ. එහෙම නේද පුතේ දුන්නේ ඔයාලට? ඔව් සර්. හොඳයි. ඒකට හරි දෙන්න අරකට පොඩ්ඩක් ලියා ගන්න ඒ ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ. හරි. ඊට පස්සේ අපි අහමු පුතාම කියන්න රුවල කියනකොට රූ එකේ මොකද්ද? කෙටි පාපිල්. ඔව් මේක කෙටි පාපිල්ලක් නම් තමයි. හරි. කමක් නැහැ කෙටි පාපිල්ලට දෙන්නකෝ. මේකට සුවිශේෂ නම මොකද්ද පුතේ? කෙටි ඇද පාපිල්ල. කෙටි ඇද පාපිල්ල. ඔය උත්තර දෙකටම දෙන්න සුවිශේෂී නම කෙටි ඇද පාපිල්ල. හරි. අපි දැන් දිව්‍යා නේද උත්තර දුන්නේ? ඔව්. හරි. අපි ඊළඟ ප්‍රශ්නේ දෙමු. 6. 6 දෙමු අපි නිකිනිට. නිකිනි පෙරවරු අපෙන් කියන්නේ මොකද්ද? කෙටි යෙදුම විස්තර ගන්න. පෙරවරු. හරි. ලියලාද පෙරවරු කියලා පුතේ? ඔව්. ඔව් සර්. පුතාම කියන්න බලන්න 7 කොටස් ටිකට බලන්න. යටි නිරාකරණය. ගායති දෙවනියකට ගියේය තුන්වෙනියකට කළාය හතරවෙනියකට යමි. කුඩි කුරුල්ලෝ ගීත ගයති. හරිනේ. බහුවචනයි හරි. හතරවෙනියට පළවෙනිය කියන්නේ. හතරවෙනි එකේ පළවෙනි එකද කිව්වේ? හා. right. දැන් අපි බලමු එක. දෙක ගොපලු පුතෙක් කැලෑවට ගියේය. හරි. ඈ දියුල් ගෙඩි කීපයක් කා හමාර කළාය ස්ත්‍රීලිංග. ඈ මම ඒක වචනයි සරුංගලේ රැගෙන පිට්ටනියට යමි. හරි. හොඳයි. ඔය විදිහ හරි. ඊළඟ ප්‍රශ්නේ අපි දෙමු. නිකිනි හරි නිමුතුට දෙන්න. නිමුතු හරිද? අහමුද? නිමුතු සෝදානම්ද? නිමුතු කියන්න පුතේ. අටවෙනි එක පුතා ස්ත්‍රීලිංග වාක්‍ය ලෙස ලියන්න. ගෙවිලිය හේනට ගියාය. ආයි කියන්න. ගෙවිලිය හේනට ගියාය. ගෙවිලිය හේනට ගියාය. පුතාලා කියන්නේ මොකද? හරිද වැරදිද? හරි. හරි සර්. හොඳයි හොඳයි නිමුතු. අපි යන් නිමුතු ඊළඟ ප්‍රශ්නෙට. නිමුතු කියන්න බලන්න පුතා මේකට උත්තරේ දරුවා තොටිල්ලේ නිදයි. දැරියේ තොටිල්ලේ නිදති. ආයි කියන්න පුතේ. ආයි කියන්න. දැරියේ තොටිල්ලේ නිදයි. දැරියේද පුතා කිව්වේ? ඔව්. ඒක තියෙන්නේ දැ අකුරයි රියන්නයි කොම්බුවයි යේ යන්නයි කොම්බුවයි ය යන්නයි හල් කිරීමයිද? ඔව් සර්. පුතේ දැරියේ කියලා වචනයක් නැහැ පුතා. දැරියේ කියලා වචනයක් නැහැ. මොකද්ද තියෙන්නේ? දැරිය කියලා. මොකද්ද පුතේ වචනය? දැරිය.
දැරිය දැරියේ කියලා වචනයක් නෑ පුතේ. ඒ නිසා ඒක එතකොට වැරදි පුතාගේ. මෙතන එන්න ඕනේ දැරිය කියලා. මෙහෙම දෑ කියලා එන්න ඕනේ. දෑ. රිය. දැරිය. තේරුණාද පුතේ? දරුවා කියන එක ඉස්තලින් පදේ දැරිය. දැරිය තොටිල්ලේ නිදයි. එතකොට පුතේ අපිට කාලය වෙනස් කරන්න නෑ. පහත වැකි ස්ත්‍රීලිංග වාක්‍ය ලෙස ලියන්න. එහෙනම් නිදයි කියන එක වෙනස් වෙන්නේ නැහැ වර්තමාන නිසා. එහෙනම් පුතාලා දැරිය තොටිල්ලේ නිදයි කියලා ලියලා දානිත් අය. ඔව් සර් ඔව්. එහෙනම් හරි. එහෙනම් හරි දාන්න. ඊළඟට පුතාම කියන්න මට 9 පහත වැකිය අතීත කාලයට හරවා ලියන්න. හරි. නිමුතු කියන්න බලන්න අතීත කාලෙන්. ඔහු උදෑසනම මා බැලීමට පැමිණෙති. ආයි කියන්න පුතා. ඔහු උදෑසනම මා බැලීමට පැමිණෙති. ඔහු උදෑසනම මා බැලීමට පැමිණෙති. පුතේ ඒක නම් වැරදි. ඔහු කියන පදය පැමිණෙති කියන්න බෑ. මොකද දන්නවද? ඔහු කියන්නේ ඒක වචන පදයක්. තේරුණාද පුතාට? ඔහු කියන්නේ පුතේ ඒක වචන පදයක්. ඔන්න එහෙනම් බලන්න මෙයා ඔහු කියන පදය එක්කෙනයි. බැලීමට පැමිණෙයි. එහෙනම් ඔහු කියන පදේ අපිට කියන්නේ අතීත කාලයට හරවන්න ඔහු කියන එක නෙවෙයි ආඛ්‍යාතය. උක්තය නෙවෙයි. එහෙනම් පහත වැකිය කිව්වහමයි වෙනස් කරන්න නෑ උක්තය. එහෙනම් ඔහුමයි මේකේ තියෙන්නේ උදෑසන මා බැලීමට පැමිණුණා කියන එක පුතේ කොහොමද අපි ලියන්නේ? ඔහු උදෑසනම මා බැලීමට පැමිණියේ. පැමිණියේය. පැමිණි මෙයන මූර්ධජ පැමිණියේය. පැමිණියේය. පුතා එතකොට ඔහොම තියෙනවා නම් හරි දාන්න. මේ මං අවසාන කැලේ විතරයි ලිව්වේ. ඔහු උදෑසනම මා බැලීමට පැමිණියේය. ඔන්න ඔහොම තියෙනවා නම් හරි දාන්න. නැත්නම් වැරදි දාන්න පුතේ. හරි. අපි 10 වෙනි ප්‍රශ්නයට යමු. right. පුතේ මට කියන්න නිමුතු 10 වෙනි ප්‍රශ්නයට පහත වැකි ලිඛිත බසට හරවා ලියන්න. හා නිමුතු කියන්න බලන්න. තාරක සෙල්ලම් කඩයක් දමනවා. ලිඛිත බසින් කියන්න බලන්න. තාරක සෙල්ලම් කඩයක් දමයි. very good. අපි දමනවා ලිඛිත බසට එනකොට පුතේ මොකද්ද? දමනවා නම් කියන්න. කියන්න. දමයි දමයි. ඔව්. තාරක සෙල්ලම් කඩයක් දමයි. එහෙනම් දමයි කියන ක්‍රියාපදේ විතරයි වෙනස් වෙන්නේ. අනිත් ටික ඔක්කොම හරි. හරි. දැන් එහෙනම් මම ඊළඟට යොමු කරනවා ඊළඟට නැවත බිනාදිට. බිනාදි කියන්න බලන්න මෝ දිය බීමට වැවට ආවා. ආවා කියන්නේ අතීත කාලේ හින්දා මෝ කියන්නේ බහුවචන පදයක් හින්දා මෝ දියබීමට වැවට ආවෝය. එකක් තමයි අපිට ආවෝය කියන්න පුළුවන් පුතේ. ආවෝය. නැත්තම් ආහ කියලා කියන්නත් පුළුවන්. අන්න එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? කියන්න. ආහ කියන්න පුළුවන්. ආහ කියන්න පුළුවන්. කොහොම කියන්නත් පුළුවන්. එතකොට ওই දෙකම හරි. ආවෝය නැත්තම් ආහ. right. බිනාදි අපි 11 වෙනි ප්‍රශ්නේ බලමු. බිනාදි කියන්නේ 11 වෙනි එකට. කොක් කියන්නේ කුකුලා. කවුද කුකුලා? මෙතන පුතාලා කුකුලා කියලා ලියලා නම් අපිට හරි දාගන්න පුළුවන්. ලියලාද පුතාලා බලන්න? කුකුලා. ලයන මූර්ධජ කුකුලා. හරි. ඊළඟට බිනාදි 2. බෙඩ් කියන්නේ ඇඳ. ඇඳ. මෙතන පුතාලා ඇඳ කියලා ලියලා නම් හරි දාගන්න පුළුවන්. හරි. අපි යමු බිනාදි 12 වෙනි එක බලමු. මොකද්ද මේ කරත් යන්නේ තියෙන ඉංග්‍රීසි වචනේ ලියන්න. බිනාදි කියන්න බලන්න මේකේ ස්පෙලිං. කාට්. කාට්. C A R T. C A R T. පුතාලාගේ හරිද බලන්න. ඔව් සර්. මේකට අපි ලියනවා C A
කාර්ටි කාට්. හරි විනාඩි අපි අහමු මේ ජම්බු ගෙඩියක් තියෙන. හරි ජම්බු ගෙඩියට මොකද්ද විනාඩි ලියන්නේ? rose apple. රෝස් ඇපල්. R කියන්නේ O S E. රෝස් ඇපල්. P P හ්ම් L E. රෝස් ඇපල්. හරි. හොඳයි. දින විනාඩි අපි 13 Don't play with fire කියන්නේ ගින්දර සමග සෙල්ලම් කරන්න එපා. ඔව් fire කියන්නේ ගින්දර with කියන එකේ තේරුම ඒත් එක්ක සමගනේ. play කියන්නේ සෙල්ලම්. එහෙනම් සෙල්ලම්ක don't එපාලු ගින්දර එක්ක සෙල්ලම් කරන්න එපාලු. එහෙනම් ඒක අපි ප්‍රකාශයක් විදියට හදා ගන්නවා. කොහොමද? ගින්දරත් excuse me sir. ඔව්. sir ඒකට ලියන්න පුළුවන් නේද ගින්දර සමග සෙල්ලම් නොකරන්න ඔව් එහෙම කියන්න පුළුවන්. හරි කමක් නැහැ. ගින්දර සමග සෙල්ලම් නොකරන්න කරන්න එපා ගින්දරත් සමග සෙල්ලම් කරන්න එපා වගේ පිළිතුරක් හරි. හොඳයි. ඊට පස්සේ හරි විනාඩි අපි ඊළඟට අහමු දිනාරාගෙන්. දිනාරා මට කියන්න බලන්න 13 කීයද තියෙන්නේ ඊළඟට දෙක කොටස. දිනාරා 13 දෙක. I am go out. අපි එහෙමද පුතේ පන්තියෙන් එළියට යන්න එහෙම ඇහුවේ? අපි මම එළියට යන්නද? may I very good. go out? may I go out කියලා ඇහුවේ මතකද ඔයාලට? මේක අනාගතයේ සිද්ධියක් නෙමෙයි මෙතන දැන් මම එළියට යනවා කියන අදහසනේ කියන්නේ. මම එළියට යන්නද ටීචර්ගෙන් හරි සර්ගෙන් හරි අහනවා මම එළියට යන්නද? may I go out? එහෙනම් මොකක්ද දෙන්න ඕනේ? කොහොමද දෙන්න ඕනේ පුතේ? may I go out? ඔව් M A Y I ඊට පස්සේ go I G O may I go out O U T. Sir, can I go out වැරදි නේද? ඔව් පුතේ ඒක හැකි කියන අදහසනේ කැන් එකත් එක්ක එන්නේ. මට එළියට යන්න පුළුවන්ද වගේ අදහසක් නේ කියන්නේ ඒක ගන්න එපා. sir ඔව් shall I go out කියන එක වැරදිද? පුතේ දැන් ඒක ෂැල් එක ගන්න අර මේ දැන් අතීතයේ වගේ කියන්නේ මේ අනාගතයේ වගේ හංගවන්නනේ ගන්න එතන ෂැල් එක ගන්න එපා ඔකට. ඒ කියන්නේ එතන අනාගතයක් වගේ බවක් පෙන්වන්නේ නැහැ. ඔක සාමාන්‍ය අපි පන්ති කාමර විවහාරයනේ කියන්නේ. මම දැන් එළියට යන්නද වගේ අදහසක් නැතුන මම එළියට යන්නද එක්ෂණිකව පන්ති කාමරයෙන් අහන විවහාරයක් තියෙනවා. හරි නේද? ඔයාලා අහනවා may I go to the toilet කියලා? හරිනේ? හරි sir. right. ඊට පස්සේ අපි 14 පාට් චෝරු. පාට් චෝරු කියන්නේ පුතේ මොනවද? මම මේක අහන්නම්. දැන් අපි අහා හිටියේ දිනාරාගෙන්. දිනාරාගෙන් අහමු. දිනාරා පාට් චෝරු. කිරිබත්. හරි. දිනාරා කියන්න බලන්න 15. දෙමළ බස කියවෙන වචනේ සිංහල බසින් ලියන්න. කොළය කොළ පාටයි. ඉල්ලයි පච්චයි නිරම්. ඔව් ඉල්ලෙයි පච්චයි නිරම්. ඉලේ කියන්නේ මොකද්ද පුතේ? කොළය. ඉලේ. කොළය. ඔව්. පොඩ්ඩක් ඉන්න. යන්නයි කොම්බු දෙකයි ලයන්නයි ඉලෙයි පච්චෙයි ලයනයි යන්නයි කොම්බු දෙකයි ඉලෙයි කියන්නේ කොම්බු දෙක ඊට පස්සේ ලයන්න ඉලෙයි පච්චෙයි ප හල්චන් නේද? පච්චෙයි කියන්නේ නැවත කොම්බු දෙකයි නේද පුතා? දෙකයි චය. කොම්බු දෙකයි නැවත ඡයන්නයි. ඉලෙයි පච්චෙයි අපි නිරම් කියනවා. ඔව් පාට. එහෙනම් නිරම්.
පච්චේ නිරම. හරි. ඊළඟ එක 16 වෙනි ප්‍රශ්නේ ආගන්තයෙන් පටන් ගන්න. හරි. ඔතෙන්ට එනකම් පුතේ ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ එන්නේ. කියන්නේ හරියකට ලකුණු දෙක ගානේ ගණන් කරලා දාගන්න පුතාලා. හරියක ලකුණු එක ගානේ නේද? ඔව් එක ගානේ. මම දෙක ගානද කිව්වේ එක ගානේ. හරිද පුතාලා? ගණන් කරලා ඉවරද පුතේ? ඔව් සර්. හරි. දැන් පුතාලා චූටි විනාඩි 5ක ඉන්ටර්වල් එක ගන්න. විනාඩි 5ක් අරන් ඉන්න. 4යි 10ට නැවත වාඩි වෙන්න. අපි ඊටු ටික සාකච්ඡා කරමු. විනාඩි 5යි ඈ.
පුතේ හරිද? හරිද නේද පුතේ? හරි සර්. right අපි බලමු ගණිතයේ කොටස. දැන් මේක මං අහන්නම්. පුතේ අන්තිමේට උත්තර දුන්නේ කවුද? නිකිනිද? දිව්‍යද? සර් මං කිව්වේ නෑ. නිකිනි කිව්වේ නැද්ද? සර් දිව්‍ය කිව්වේ නෑ. දිව්‍යා. එහෙනම් අපි දිව්‍යාගෙන් අහමු. මේකේ 16 දිව්‍යා 16 වෙනි ප්‍රශ්නය. මොකද්ද දිව්‍යා මේකේ උත්තරේ කියන්න බලන්න. 20378. කොටු තුළ ඇති සංඛ්‍යා සියල්ල භාවිතයෙන් සෑදිය හැකි කුඩාම සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය. පුතා දැන් එතකොට අකුරෙන් ලියලාද? ඔව් සර්. කොහොමද ලියවේ? මුලට ලියවේ බිඳුව නෙමෙයි දෙක නේද? දෙක ඒ කියන්නේ එන්න 2යි බිඳුවයි 3යි 7යි 8යි. එතකොට 20378. හරි. හොඳයි. අපි දිව්‍යගෙන් අහමු 17 යන සංඛ්‍යා අවරෝහණ පටිපාටිට සකස් කර ලියන්න. දැන් දිව්‍ය කියන්න මොකද්ද ඉස්සරලාම ආවේ? ඉස්සෙල්ලාම මේ 48500 නෑ 752 ඊට පස්සේ 48000 ඔමින්න මේකද ඔයා කියේ ඉස්සෙල්ලාම? ඔව් සර්. අන්තිම එකද ඉස්සෙල්ලාම එන්නේ? ඔව් සර්. හරි මේක එක. ඊළඟ එක ඊළඟට 48275. එක දෙක. ඊළඟ ඊළඟට මේක 3. ඔව්. ඊළඟට ඊළඟට තුන්වෙනි එක. මෙහෙම ආවද පුතාලට? කොහොම ආවද? ඔව් සර්. හරි. right. ඔව්. ගැටලුවක් නැහැ නේද එහෙනම්? අව කියන්නේ මේ අවරෝහණය කියන්නේ පුතේ අඩු වෙන්න ඕනේ. එහෙනම් ලොකු එකෙන් පටන් ගන්න ඕනේ. එහෙනම් හරි. අපි අහමු මේ ප්‍රශ්නය දිව්‍යාගෙන්ම. රවුම තුල ඇති සංඛ්‍යා අතරින් එකතුව 4612 වන්නේ කුමන සංඛ්‍යා දෙකෙහිද කියලා අහනවා. හරි. මොකද කියන්න බලන්න දිව්‍යා? 3004යි 1608යි. තුන්දහස් හතරයි 608යි. අටයි හතරයි 12යි ඉතුරු එකයි මෙතන 6යි මෙතන 4යි මෙතන 4යි. එනවා නේද පුතේ? හොඳයි. හරි. එහෙනම් දිව්‍යා කියන්න පුතාම දෙක. ඒක දෙක කොටස. රාම තුල ඇති සංඛ්‍යා අතරින් වෙනස 3720 වන්නේ කුමන සංඛ්‍යා දෙකෙහිද? 5328යි 1608යි. මෙතන 2යි එකක් ගෙනාව මෙතන 4යි 13න් 6ක් 7යි මෙතන 3යි. හරිනේ? හරි. හොඳයි. හොඳයි දිව්‍යා. good. අපි ඊළඟට අහමු නිකිනිගෙන්. නිකිනිගෙන් අහමු 19 වෙනි ප්‍රශ්නේ. එක් මල් මාලයක මල් 168ක්ද 68ක් ඇත. එවැනි මල් මාලා 6ක ඇති මල් ගණන කොපමණද? ඔව් නිකිනි කොහමද උත්තරේ හොයන්නේ අපි? 168 6න් වැඩි කරනවා. 168 6න් ගුණ කරනවා. බලමු. හරි. 8 වරක් 6 කීයද පුතාලා කියන්න දැන්? 48යි. 48යි. 6 වරක් 6 36යි. 36යි. 36යි 4යි 40යි. 40යි. එක් වරක් 6 6යි 4යි
8යි කියලා උත්තරේ එනවා නේද? හරි හොඳයි. හොඳයි. ඊළඟට අපි අහමු පුතාම කියන්න නිකිනිම ඊළඟ ප්‍රශ්නය එක් ළමයෙකුට පොත් 4 බැගින් පොත් 950ක් ළමයි කී දෙනෙකුට බෙදා දිය හැකිද කියලා අහනවා. කොහොමද පුතේ හැදුවේ? කොහොමද හදන්නේ? 954න් බෙදනවා. 950 බෙදනවා 4න් 9ට 4 ඒවා 2යි. එතකොට 4 වරක් 2 8යි. ඉතුරු 1යි 5 ගෙනාවම 15ට 4 ඒවා 3යි. එතකොට 12යිනේ 3 වරක් 4 අඩු කරපුවාම 3යි. 30ට 4 ඒවා කීයද පුතේ? කියන්නේ 7යි 7යි. 7යි. 8යි ඉතුරු 2යි. එතකොට අපි අහන්නේ ඉතුරු කතාවක් නෙමෙයි කී දෙනෙකුට දෙන්න පුළුවන්ද කියලා ඉතුරු ලියන්න බෑ පුතේ. ඉතුරු ලිව්වොත් මොකද වෙන්නේ? වැරදි. වැරදි නේද? ඒ නිසා ඉතුරු ලියන්න බෑ. ඔයාලගේ උත්තරේ තියෙන්න ඕනේ එහෙනම් 237 විතරමයි. හරි නේද ඔයාලගේ? හරි සර්. හොඳයි. පුතාම කියන්න මට 21 මෙම භාජන දෙකෙහි ඇති මුළු ජල ප්‍රමාණය කොපමණද? කියන්න පුතා කොහොමද හදන්නේ? කොහොමද අපි උත්තරේ ගන්නේ? ලීටර් 10යි මිලිලීටර් 25යි ලීටර් 8යි මිලිලීටර් 75යි එකතු කරනවා. එකතු කරනවා. බලමු 10යි මෙතන 25යි. ඒකට අපි එකතු කරනවා අනිත් භාජනයේ තියෙනවා ලීටර 8යි මිලිලීටර තියෙනවා පුතේ 900 කීයද? 75 නේ. නිකම් 75 නේ. හරි. බලන්න දැන් මේ දෙක එකතු කරලා බලන්න මෙතන 10යි ඉතුරු 1යි. මම නිකන් අහලා ඉන්නම්. හරි. ඔයාලට ආපු උත්තරේ කියන්න මට. ලීටර් 18යි මිලිලීටර් 100යි. ලීටර් 18යි මිලිලීටර් 100යි. ඒක වඩා වෙනස් උත්තර ආවද? වෙනස් උත්තර ආවද පුතේ? තියෙනවද? ලීටර් 19යි. උත්තර 19යි. දැන් අපි බලමු ඔය උත්තර දෙකෙන් කෝකද හරි කියලා නේ. ඔන්න ඕක තමයි මම ඇහුවේ වෙනස් උත්තර ආවද කියලා. හරිද? පුතේ මිලිලීටර පැත්තේ තියන්න පුළුවන් උපරිම අගය කීයද? 999ක් තියන්න පුළුවන්. ඇයි දහස වුණොත් නේ තියන්න බැරි? එහෙනම් 5යි 5යි 10යි ඉතුරු 1යි 2ට 1 3යි 3යි 7යි 10යි. දැන් 10 10යි කිව්වම 100 නේ හැදෙන්නේ. 100 මේකට අඩුද? මේ වැඩිද අඩුද? අඩුයි. අඩුයි. එහෙනම් මේ 900 ගානට වඩා අඩුයි හින්දා 100 ගෙනියන්න ඕනේද? නෑ. බෑ. මේක ගෙනියන්න බෑ පුතේ. මෙතන මිලිලීටර 100යි තියෙන්නේ. මිලිලීටර 100 තිබ්බොත් ගෙනියන්න බෑ. 1000 තිබ්බොත් විතරයි ගෙනියන්න පුළුවන්. එහෙනම් ඕන්න වැරදිච්ච තැන පුතාලට. මේගොල්ලන්ට වැරදුනේ ඒකයි. මෙයාලා ගෙනිච්ච හාට. ගෙනියන්න බෑ පුතේ 100. 100 කියන්නේ මිලිලීටර මිස ලීටර නෙවෙයි. ලීටර එකක් නෑ එතන. මිලිලීටර 100 කියන්නේ ලීටර 10න් එකයි. එහෙනම් අපි මෙතනට ගියාම 8යි මෙතන 1යි. එහෙනම් අපිට පිළිතුර එනවා 18යි L 100යි ml. ඔන්න හරි පුතේ 19 කතාව આવොත් වැරදි. තේරුණාද පුතා? මම ඒක හරි. මම ඒකයි ඇහුවේ ඔයාලා මේක වැරදිද කියලා මට හිතුණා. හරි. අපි දැන් ඊළඟ ප්‍රශ්නය අහමු පුතේ. දැන් නිකිනිගෙන් ඇහුවා මම නිමුතුගෙන් පටන් ගන්නම් දැන් අහන්න. නිමුතු කියන්නේ 22කට උත්තරේ. කොහොමද ආවේ නිමුතු? 22කට කොහොමද ආවේ? නිමුතු. නිමුතු. අපිට මට ඒක හදන්න බැරි වුණා. හරි අපි නිමුතු මෙහෙම හදමු ඈ. සහල් සහ පරිප්පු ගෝණි දෙකෙහි බර පහත දැක්වේ. මේකේ දෙනවා පුතේ එකක් කීයද 28යි kg වලින් අනිත් පැත්තෙන් 200යි g වලින්. ඊළඟට අනිත් එකේ දෙනවා පුතේ පරිප්පු එකේ 9යි 800යි. ඊළඟට අපෙන් අහනවා බර මෙහෙම තියෙනවලු පරිප්පු ගෝණියට වඩා සහල් ගෝණියේ බර කොපමණද කියලා අහනවා. එහෙනම් පුතේ ලොකු ගාන උඩින් ලියලා මෙහෙම අඩු කරන්න. දැන් අඩු කරගෙන යන් අපි මෙතන අඩු කරන්න බෑ ගේන්න ඕනේ. ඔන්න නිමුතු මෙතනින් එකක් ගෙනියන්න ඕනේ. මෙතන දැන් 7යි.
දැන් මේ පැත්තට යනකොට ග්‍රෑම් වෙනවා 1000යි 200යි 1200යි. දැන් නිමුතු අඩු කරන්න පුළුවන්. බිංදුවයි මෙතන බිංදුවයි 12න් 8ක් නිමුතු කියන්න. කීයද? 4යි. 4යි. මෙතන 7න් බෑ එකක් ගෙනාවා මෙතන. 7යි තව එකක් දුන්නාම 17යි 17න් 9ක් කීයද? කීයද? 8යි. 8යි මෙතන 1යි. දැන් එහෙනම් පුතේ මේකට කිලෝග්‍රෑම් වලින් එන්නේ 18කුත් ග්‍රෑම් වෙන්නේ 400කුත්. එහෙනම් උත්තරේ ලියන්න ඕනේ 18යි kg 400යි g කියලා. පුතාලා හරිද බලන්න? නිමුතු රතු පෑනෙන් ලියන්න. ඔව්. නිමුතු රතු පෑනෙන් උත්තරේ ලියන්න. එහෙනම් නිමුතුගෙන් අහමු අපි 23ට පුතා නිමුතු හැදුවා නම් කොහොමද ඔයාගේ උත්තරේ මොකක්ද ආවේ නිමුතු? ඊළඟ එක. නිමුතු මොකද නිමුතු? නිමුතු කියන්නේ නැද්ද? ලීව් වෙලා. එහෙමද? මොකක් හරි සිග්නල් ඩ්‍රොප් එකක් ඇතිනේ. රයිට්. මේ එහෙනම් අපි අහමු බිනාදිගෙන්. බිනාදි කියන්නේ කොහොමද ඒක හදන්නේ? මීටර් දෙකක් දිග තියෙනවා කියන්නේ 1 මීටරයක් 100යි මීටර් දෙකක් 200යි. ඔව්. සෙන්ටිමීටර 35ක් තමයි කපලා ඉවත් කරන්නේ. ඒතර 200න් 35ක් අඩු කරනවා. 10 එකක් දුන්න 9යි 10යි 10න් 5ක් 5යි 9න් 3ක් 6යි නේ. එතකොට 165යි. දැන් මේක අපිට ඔව්. මේක අපිට ඕන නම් මෙහෙම cm දාන්නත් පුළුවන් නැත්නම් මීටර 1යි සෙන්ටිමීටර 65යි කියලා ලියන්නත් පුළුවන් නේද පුතේ? බැයිද? ඔව් සර්. සර්. 24 පුතා බිනාදි 24 කොහමද හැදුවේ? පෙරවරු 5:45ට නිවසින් පිටත් වෙලා තියෙනවා මේ රංගි කියන එක්කෙනා. ඒතර පෙරවරු 7:15 වලට පාසලට ගිහිල්ලා. එයාට නිවසේ ඉඳන් පාසලට යන්න ගත වෙච්ච කාලය හොයන්න නම් 7:15න් 5:45ක් අඩු කරනවා. ඔව් දෙකම පෙරවරු නේද පුතේ? ඔව්. ඔව් ඒ නිසා අඩු කරන්න ඕනේ. එතකොට ඔන්න 7:15න් අපි අඩු කරනවා 5:45. එතකොට මෙතන පැයක් ගෙනියන්න ඕනේ. මෙතන 6යි පැයක් ගියාම මිනිත්තු 60ක් වෙනවා. 60යි 15යි 75යි. අඩු කරමු අපි 5න් 5ක් බිංදුවයි 7න් 4ක් 3යි නේද? කියන්න. කියන්න පුතේ. ඔව් සර්. හා? 5න් 5ක් 1යි. එතකොට අපිට ලියන්න පුළුවන් ගත වූ කාලය කොහොමද මේක ලියන්නේ පුතේ? පැය 1යි මිනිත්තු කොච්චරද? 6යි. මේක හරිද පුතාලට බලන්න? පැය 1යි මිනිත්තු හරි සර්. ඒක ඔයාලා 1යි 30යි 30 කියලා ලියන්න මේපා පුතේ. ගත වූ කාලයක් ලියනකොට අර පැය කියන වචනේ ලියලා ඒ අදාළ පැය ගාන ලියලා මිනිත්තු කියලා අකුරෙන් ලියලා ඒ මිනිත්තු ගාන ලියන්න ඕනේ. ඒක පුතේ ගත වූ කාලයක් සටහන් කරන්න එහෙමයි ඈ. ඊළඟ ප්‍රශ්නය හරි. දැන් අපි යමු 25ට. බිනාදී 25. මෙම රූපේ ඇඳිය හැකි සමමිතික රේඛා ගණන කීයද? කීයද බිනාදී? 1යි. ඇයි බිනාදී මේකේ දෙකක් අඳින්න බැයිද? සර් 2යි කියලා කිව්වම. 2යි. මට ඇහුනේ 1යි වගේ අනේ. sorry. හරි පුතා. හොඳයි. good. මේ පුතාලට වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න එතනින්. දැන් බිනාදී උත්තරේ කිව්වට ඔයාලට ගැටලු තිබ්බොත් අහන්න. හරි. එහෙනම් බිනාදී අංක 2 කොටස රෝමි ලක්කම් 2. මේකේ ඔක්කොම අඳ කෙරි 9ක් තියෙනවා. මේක කියන්නේ රෝමි ඉලක්කමෙන් ලියන්නේ කියලා. 9 ලියන්නේ ix 9 ලියන්නේ ix. හරි good. අපි දැන් ඊළඟ ප්‍රශ්නය හමු එහෙනම් දිනාරගෙන්. මෙම රූපයේ 10න් 4ක කොටසක් පාට කිරීමට නම් පාට කළ යුතු ත්‍රිකෝණ ගාන කීයද? දිනාර කීයක්ද? හතරයි. ඒක බෙදලා තියෙන්නේ කොටස් 2යි 4යි 6යි 8යි 10යි. දෙක එතකොට එකක දෙක ගන්න තියෙනවා. කොටස් 4ක් පාට වෙන්න ඕන පුතේ. හරි. 4යි. හොඳයි. තව
27 වෙනි ප්‍රශ්නට යමු. දිනාරම කියන්න. 27. දිනාර කොහොමද මේක හැදුවේ කියන්න බලන්න යාළුවන්ට. රුපියල් 75යි රුපියල් 125යි 775යි රුපියල් 98යි 750යි එකතු කරා. බලමු අපි කොටයින් පුතේ 75යි 7 නැත 125යි 775යි විනාඩි මම වැරදි නම් කියන්න ලියද්දී 98යි 750යි මේ ටික පුතා එකතු කරමු කියලා කිව්වේ. හරි එකතු කරමු. 5යි 0යි 7යි 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 5යි 12යි ඉතුරු 1යි 5ට 1 6යි මේ 6ට 5 11යි 11යි 8යි පුතේ කීයද? එකක් එහා පැත්තට ගෙනියනවා 7යි 1යි 8යි 8යි 2යි 10යි 10යි 9යි 19යි 9 දානවා එකක් එහා පැත්තට ගෙනියනවා 1යි 2යි 2යි. එතකොට එනවා පුතේ රුපියල් 299යි 725යි. පුතාලා රුපියල් කියලා ලියලා තියෙන්න ඕනේ. නැත්නම් රුයන් ලියලා තියලා තියෙන්න ඕනේ. 7 තිත තියෙන්න ඕනේ. 27 25 තියෙන්නත් ඕනේ. හරි. එතකොට දිනාර කියන්න බලන්න මෙම කොටු සැලැස්මට අනුව සීතාට ඊසාන දිසාවෙන් හා රවින්දුට වයඹ දිසාවෙන් සිටින්නේ කවුරුන්දැයි පිළිවෙලෙන් ලියන්න. ඉස්සෙල්ලාම එතකොට සීතනේ ඉන්නේ නේද? සීතාට ඊසානෙන් කවුද පුතේ බලන්න සීතා හොයා ගන්න. සීතාට ඊසානෙන් කවුද වෙන්නේ? උපුල් ඊළඟ කියලා බලන්න. කවුද ඉන්නේ? මාධව නේද? මාධව. ඊට පස්සේ බලන්න ඊසාන දිසාවෙන් රවින්දුට වයඹෙන්. දැන් රවින්දු හොයන්න පුතේ. රවින්දු ඉඳන් වයඹ පැත්තෙන් බලන්න කවුද ඉන්නේ කියලා. රාදා නේද? දිනාරා පුතේ ආවද මාධවයි රාදායි කියලා ආවද පුතේ? ඔව් සර්. හොඳයි good. හරි. අපි අහමු ඊළඟ ප්‍රශ්නය දිව්‍යගෙන්. දිව්‍ය කියන්න 29 ගොවිපලක සිටින සතුන් පිළිබඳ තොරතුරු පහත ප්‍රස්ථාරයේ දැක්වේ. එතකොට දිව්‍ය අපෙන් අහනවා ඒ අනුව කුකුලන් සහ එළුවන් ගණන සමාන වන්නේ කුමන සතුන් වර්ගයටද කියලා අහනවා. දැන් දිව්‍ය මොකද්ද උත්තරේ? ඌරන්. කුකු කවුද? ඌරන් නේද? මොකද කුකුලන් සහ එළුවන් ගණන. කුකුලන් ගාන 20යි එළුවන් ගාන 10යි 20යි 10යි 30යි 30ක් ඉන්නේ ඌරන්. හරි දිව්‍ය ඌරන්. පුතේ ලකුණු ඔතන හදාගමු අපි. ලකුණු ටික හදාගන්න ඔකේ ලකුණු පෙන්නලා තියෙනවා. ඒ අනුව පුතාලට පුළුවන් ද එකතුව ගන්න? පුළුවන් සර්. right. ඔය විදිහට ලකුණු ගන්න. හරි. ලකුණු ටික හදාගන්න. කොහොගේ හැමතැනම මේ අදාළ ලකුණු පෙන්නලා තියෙනවා දෙන විදිහ. ලකුණු දාගත්තා. හොඳයි අපි ඊළඟ එකට යමු එහෙනම් නේද? පරිසරයේ කොටසට තියෙන්නේ පුතා අපෙන් අහනවා 30 නේ අංක 30 සිට 59 තෙක් එක් ප්‍රශ්නයට සුදුසු පිළිතුරු දී ඇති පිළිතුරු අතරින් තෝරන්න. 1 අන් අයගේ ක්‍රියාකලාපයන් නිසා ඔබ පීඩාවටපත් වූ අවස්ථාවකි. පුතාලගේ උත්තරේ මොකක්ද ආවේ? පොදු ස්ථානයක පොලිමේ සිටින විට තවත් කෙනෙකුගේ පොලිමේ නොගොස් කටයුතු. ඔව් අපි නිකිනිගෙන් අහලා බලමු පුතා මොකද්ද නිකිනි ලියවේ? අංක 2.
ඔව් නේද පුතා කියප එකමයි නේද හරි පොදු ස්ථානයක පොලිමේ සිටින විට තවත් කෙනෙකු පොලිමේ නොගොස් කටයුතු ඉටු කර ගැනීම හරි අංක 31 නිකිනි ඔබේ ගුරුතුමිය පාසල් නොපැමිණි දිනක ඔබ විසින් නොකළ යුතු දෙයකි මොකද්ද පුතා ගත්තේ නිකිනි අංක 3 ඔව් ඒක හරි ඒක හැමෝටම තේරෙනවා අපි ඊළඟට අහමු නිමුතු හරිද දැන් නිමුතු හරිද පුතේ හිරුදි ඉන්නවද දැන් හිරුදි ඔව් සර් හිරුත් දැන් රයිට් හිරුදි මේ මොකද වුණේ අද කම්පියුටරේ සුදි ප්‍රශ්න තිබ්බා ඉන්න ටිකක් කරලා රයිට් හරි එහෙනම් අපි හිරුදිගෙන් ටිකක් ඇහුවේ නෑනේ මොනවත් ඒ හින්දා අපි හිරුදිගෙන් ටිකක් අහලා බලමු හිරුදි කියන්න බලන්න 32 හිරුදි මොකද්ද 32ට උත්තරේ අනාගමිකයන්ට ගරු නොකිරීම අංක 2 රයිට් ගුඩ් අංක 2 හරි ඊළඟට අපි බලමු පුතේ 33 හිරුදිගෙන්ම අහමු සූර්ය නමස්කාර ක්‍රියාකාරකම් වල යෙදීමෙන් මොකද්ද පුතාගේ උත්තරේ අංක 3 සෞඛ්‍යමත් කාර්යශූර ජීවිතයක් පවත්වාගත හැකි වේ ඔව් හොඳයි අපි 34 හරි 34 වෙනි ප්‍රශ්නය හිරුදිම කියන්න මගේ පන්තියේ ශබ්ද හොඳින් ඇසේ යාබද පන්තිවල ශබ්ද හොඳින් ඇසේ යන සිතුවිලි ඇතිවන්නේ සිසු සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ මොන ක්‍රියාවලියේද මානසික ලිහිල් කිරීම මානසික ලිහිල් බව හොඳයි මට කියන්න පුතාම වීදාගම මෛත්‍රී හිමියන් විසින් රචිත උපදේශාත්මක කවිය ඇතුළත් ග්‍රන්ථයකි සිරිත් මල්දම ලෝවැඩ සංගරාවද සුභාෂිතයේද ලෝවැඩ සංගරාව very good ලෝවැඩ සංගරාව හරි හොඳයි නිමුතු ආවද දැන් නිමුතු හරිද නිමුතු ඉස්සලා ජොයින් වෙලා ඉඳලා ප්‍රශ්නයක් වුණා නේද නිමුතු ඇහෙනවද දැන් නිමුතු මොකද නිමුතුට වෙන්නේ නිමුතු ඉන්නවද නිමුතු පුතා මයික් ඔන් කරන්න නිමුතු ඒක මොකද නිමුතු කතා කරන්නේ නැත්තේ නිමුතු අපි එක තරහ වෙලා අද්දන්නේ නේ ආනේ එහෙනම් අපි දිව්‍යාගෙන් අහනවා නිමුතු කියන්නේ නැති නිසා දිව්‍යා ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ කියන්න බලන්න 36 අංක 3 පුතේ 2016 මැයි මාස 21 දින එවරස්ට් ස්කන්ධ තරණය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් තැනැත්තියගේ මේ පළවෙනි එක්කෙනා නෙමේ එයා කවුද සුහන්තිකා ජයසිංහ නේ එහෙනම් කවුද පුතේ අංක 3 රූපේ අංක 3 ජොහාන් පීරිස් රයිට් ඊළඟට 37 යාපනය ප්‍රදේශයේ බහුල වශයෙන් ප්‍රයෝජනයට ගන්නා ශාකයකි පුතේ යාපනය ප්‍රදේශයේ මේ ශාකය ගොඩාක් ඒගොල්ලොන්ගේ ආර්ථික කටයුතු සඳහා ප්‍රයෝජනවත් වෙනවා මොකක්ද ඒ ශාකය ඔව් තල් තල් පුතාලා දන්නවද තල් කොළ වලින් විවිධ මේ අත්කම් භාණ්ඩ හදනවා විවිධ වට්ටි ඔය තල් කොළෙන් තල් කොළ වලින් විවිධ මේ ඔය කලාත්මක නිර්මාණ එහෙම දේවල් කරනවා පුතේ පොඩි පෙට්ටි නේද විසිතුරු භාණ්ඩ කරනවා ඔයාලා අහලා තියෙනවද එහෙම දන්නවද නැද්ද ඔව් සර් දන්නවා ඔව් එතකොට තල් අර ගොබේ තල් මේ බීජ වැල්ලේ පැල කරලා එන ගොබේ පුතේ තම්බලා අර මොනවාද යාර කියන්නේ කොට්ට කිලංගුනේ අන්න ඒවා විදිහට අලෙවි කරන්නත් තියෙනවා. එතකොට ඒකත් පුතේ එයාලගේ මේ ආදායම් මාර්ගයක්. එහෙනම් අන්න ඒවා තල් ශාකය යාලගේ අපිට මෙහි පොල් වගේ විශාල ප්‍රයෝජනවත් ශාකයක්. ඊළඟ එක අනුරාධපුරයේ පිහිටි ඓතිහාසික ස්ථානයකි.
පුතාලා දැන් මෙතන තියෙන එකේ මොකද්ද මේ අනුරාධපුරයේ ප්‍රධාන උතන වැදගත්ම ස්ථානයක් මේ පින්තූරයක් තියෙනවා මොකද්ද? සමාධි පිළිවෙය. දන්නවතේ මහමෙවුනා උයනේ පිහිටි සමාධි බුදු පිළිමය අනුරාධපුරයේ තියෙන අති විශිෂ්ටම කලා නිර්මාණයක් නේද? සමාධි බුද්ධ ප්‍රතිමාව. right. 3. මට මෑණි වගේ මට පියා වගේ ගීතය ගායනා කරනු ලබන්නේ කවුද පුතේ මේක? වන් ශ්‍රීලාල් වන් ශ්‍රීලාල් රුවන් ශ්‍රීලාල් දල්පදාදු මහතා. ඊළඟට 40 ලෝකඩ මාධ්‍යයෙන් කළ මූර්තියකි. ලෝකඩ ඇසුරින් දැන් පුතේ සඳකඩ පහන ගලෙන් ශෛලමය නිර්මාණයක් නේද? දැන් ඊළඟට පුතේ දෙවෙනි රූපේ මොකද්ද තියෙන්නේ? දෙවෙනි රූපේ මොකද්ද තියෙන්නේ? ඉසුරුමුණි පෙම්යුවල. ඉසුරුමුණි පෙම්යුවල. එතකොට ඉසුරුමුණියේ තියෙන්නේ ගල් කැටයක්නේ පෙම්යුවල නිර්මාණය කරලා තියෙන්නේ ගල් කැටයමක් විදියට. පුතා දැන් නටරාජ් ප්‍රතිමාවනේ ඔය තියෙන්නේ දැන් ඔකට කියන අපි නටරාජ් ප්‍රතිමාව කියලා. නේද? එතකොට මේ නටරාජ් ප්‍රතිමාව මේ ගලෙන් නිර්මාණය කරපු එකක් නෙවෙයිනේ. එහෙනම් අපිට මේක ගන්න වෙන්නේ පුතේ ලෝකඩ මාධ්‍යයෙන් නිෂ්පාදනය කරපු එකක් විදියට අංක 3. පැහැදිලිද? ඔව් සර්. 41 ඔන්න මලේ ඔයනා මල නෙරාවරෙන් කියන මේක පුතාලට ටක් ගාලා මතක් වෙනවා දැන් මේක ඔරුපාරු කවියක් කියලා. මතක් හරි. එනයිද ගැටලුවක් නෑ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 42 ශ්‍රී ලංකාවේ පැවති අංගම්පොර සටන් කලාවේ අරමුණ වූයේ පුතේ මේ අංගම්පොර මේක දේශීයත්වය පිළිබිඹු වෙන අපේ රටේ පැවති ප්‍රබල සටන් ක්‍රමයක්. මේකට මේ විදේශිකයෝ හරි බය වුණා. ඒ නිසා මේ සටන් කලාව මොකද කරේ සුද්දෝ? මොකද කළේ? කියන්න බලන්න. තහනම් කළා. තහනම් කළා. විදේශිකයෝ කළේ මේ රටේ මේ අංගම්පොර සටන මේ කලාව පුරුදු වෙන්නවත් ඒක ක්‍රීඩා කරන්නවත් අවස්ථාව දුන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම තහනම් කළා. අපේ අතරින් නැති කරලා දාන්න කටයුතු කළා. එහෙනම් ඒ විතරක් නෙමෙයි පුතාලට මතක ඇති මීගහ අපේ මී කියන ශාකය මේ රටේ විනාශ කරන්න ඒගොල්ලෝ කටයුතු කරා. ඒ වාගේ දේවල් කරලා තියෙනවා. මතකයිද ඒවා? ඉගෙන ගත්ත කරුණු? ඔව් සර්. එහෙනම් මේ අංගම්පොර සටන් කලාවෙන් පුතේ තමන්ගේ ආත්ම ආරක්ෂාව ඒ කියන්නේ තමන්ගේ ආරක්ෂාව සඳහා සටන් කරගන්න අවශ්‍ය වෙච්ච වෙලාවල් වලට මේ ක්‍රම පාවිච්චි කරා. එහෙනම් ඔන්න ආත්ම ආරක්ෂාව භාවනාව හා ව්‍යායාම මේ තුනම පුතේ මේ තුලින් සිද්ධ වුණා. ආත්ම ආරක්ෂාව මේක භාවනාවක් වගේ එකක් එක්කම ව්‍යායාමයක් ශරීරේ. එහෙනම් පුතේ පිළිතුරු අංක 3. වැද්දන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ පුතේ මොකක්ද ඒගොල්ලොන්ගේ වැඩි ජනතාව අද වෙනකොට නම් වෙනස් වෙලා තියෙනවා. නමුත් අතීතයේ වැඩි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මොකක්ද? දඩයම. හැබැයි එදා නම් දඩයම වර්තමානයේ වෙනකොට අද එයාලා දඩයම් නෙමෙයි පුතේ. අද අපි වගේ මේගොල්ලෝ ගොවි තැන මුල් කරගෙන තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ඊළඟට 44 බත්හා වෑංජන කැවුම් වර්ග අලුවා සහ අග්ගලා වැනි ආහාර වැඩි වශයෙන් ආහාරයට ගන්නේ කවුද? ඔතන ජනතාව. සිංහල ජනතාව නේද? අපි ගොඩක් වෙලාවට ඒ ආහාර තමයි විවිධ උත්සව අවස්ථාවලට අපි හදන්නේ ගන්න. බර්ගර් ජාතිකයන්ගේ වැඩි පිරිසක් හින්දුද කිපුණුවන්ද බෞද්ධයන්ද? කිතුණුවන් කියන්නේ අපි ක්‍රිස්තියානි භක්තිකයන් අපි කිතුණු බැතිමතුන් කියලා කියන්නේ. එහෙනම් පුතේ බර්ගවරු වැඩි පිරිසක් අදහන්නේ කිතුණු දහම. මහසෙන් රජතුමා විසින් ඉදි කරන ලද වැව් දෙකකි. මොකද්ද පුතේ මහසෙන් රජු මින්නේරිය හැදුවා. මාගල්ල කියලා වැවක් මාගල්ලේගම වැව කියලා ඒ වැව හැදුවා. එහෙනම් ඔතන තියෙන අංක 1. ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනයේ පියා ලෙස හැඳින්වූයේ පුතාලා දන්නවා අපි ඉගෙන ගත්තා කවුද?
TWW කන්නංගර WW කන්නංගර මැතිතුමා. හරි 48 මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් දැක්වෙන රූපය වන්නේ කෝ පුතේ මොකක්ද එයාගේ රූපේ අංක 3. අංක 3 අංක 3 ඔව් 49 මෙම සංකේතයෙන් නිරූපණය වන්නේ මොකද්ද පුතා මේ රූපය තැපැල් දෙපාර්තමේන්තුව ඒගොල්ලෝගේ ලාංඡනය දෙපාර්තමේන්තුව ඔව් ඒක පන්නාශ්‍රිත පන් කියන්නේ අපි දන්නවා කර්මාන්තයක් පන් කියන්නේ ශාකයක් ඒ නිර්මාණ සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශයක අපි දන්නවා දුම්බර රටා කියලා දුම්බර එහෙනම් මොකද්ද වේවැල් දෙනිය වේවැල් ආශ්‍රිතයි කැලණිය නෙමෙයි දුම්බර කොහෙද පුතේ දුම්බර අංක හොඳයි. 2 අංක 2 මුදුන් මුලක් සහිත ශාකය වර්ග දෙකක් පොල්වලනේ අඹවල තියෙනවා එහෙනම් පළවෙනි උත්තරේ ගන්න බෑ පොල් නෑ තේක්ක තියෙනවා තල්වල නෑ තාල වර්ගය නිසා තල් නෑ බුරුත තියෙනවා දෙල් තියෙනවා එහෙනම් පුතේ පිළිතුරු අංක 3 52 ශ්‍රී ලංකාවට ආවේනික ශාක වර්ග පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න පුතාලගේ උත්තරේ කියන්න බලන්න හීම්බෝවිටියක් එකටිය බින් කොහොමද රයිට් හීම්බෝවිටියා ඒකදේශිකයි කෙකටිය ඒකදේශිකයි බින් කොහොඹ ඒකදේශිකයි හරි අපි 52 ඉවරයි 53 වෙනි ප්‍රශ්නයට යමු අඹදඹ නාරන් කෙසෙල් දෙල් කියලා ගීතයක් පුතාලා අහලා තියෙනවා මේක පන්තියවල අහන්න නැති මේක ගායනා කරන්නේ කවුද කියලා අහනවා පුතේ සීටි ප්‍රනාන්දුද සුනිල් ශාන්තද ෂෙල්ටන් පෙරේරා කවුද කියන්න බලන්න ඔයාලා ලියපු උත්තරේ කියන්නේ ෂෙල්ටන් පෙරේරා මහතා ෂෙල්ටන් පෙරේරා ඊළඟට පුතේ සතුන්ව රැකබලා ගැනීමේදී අප විසින් නොකළ යුතු දෙයකි. මොකද්ද? පහර දෙන එක. පහරදී හරි. මේ නිර්මාණය පුතාලට කරන්න දුන්නා මේක සිලබස් එකේ තියෙන එක. මේක සඳහා යොදාගත්තේ පුතේ A4 වර්ණ කඩදාසි කඩදාසි කාඩ්බෝඩ් කතුරු ගම් පුළුන් ගත්තද? නෑ ඈ? නෑ A4 වර්ණ කඩදාසි ගම් යෝගට් කෝප පුතා ඒ කියන්නේ යෝගට් කෝප ගත්තෙත් නෑනේ අපි. නෑස යෝගට් ඔබ ගත්තේ ඔව් ඒක ගන්නත් බෑනේ. A4 වර්ණ කඩදාසි කාඩ්බෝඩ් කතුරු ගම් තුනද ගත්තේ ඔයාලා? ඔව් සර් ඔව් හරිනේ. අපි පුළුන් ගත්තේ නෑ නේද මේකට? නෑ සර් මට පුළුන් දැම්මේ නෑනේ. නේද දිව්‍යා මම ගෲප් එකේ හදන්න ඔයගොල්ලෝ හදලා දාලා තිබ්බ පුළුන් කියලා දාලා තිබ්බේ නෑ නේද? අපි පාඩම වෙලා කිව්වේ නෑනේ. නෑස හරි හරි. ඔව්. ඊළඟට එහෙනම් පිළිතුරු අංක 3 හරි. මේ අපි බලමු පුතේ 56 සතුන් පිළිබඳව කියවෙන ජාතක කතාවකි පුතාලා දන්නවා නන්දි විශාල වන්නුපත තේරි වාණිජ මොකද්ද හරි නන්දි විශාල ගවයාගේ කතාව දන්නවා හරි 57 අප විසින් පෞද්ගලිකව පරිහරණය කරනු ලබන දේවල් පමණක් ඇතුළත් පිළිතුර පුතේ පෞද්ගලිකව භාවිත කරන්නේ මොනවද උත්තරේ කියන්න ගත්බුරුසුව යට ඇතුම් පනාව කොට්ටය හරි 58 කෑම කාමරයේදී භාවිත කරනු ලබන උපකරණ දෙකකි අංක 3 අංක 3 හරි අංක 3 කුඩා බරක් පහසුවෙන් ගෙන යාමට හැකි උපකරණයකි මොකක්ද උතනින් වීල් බැරෝව හරි එතෙන්ට පුතේ ලකුණු එක ගානේ අපි දාමු එක ගානේ දාන්න බලන්න හරි සර් හොඳයි දැන්
වාක්‍ය නිර්මාණයට එනකන් තියෙන ලකුණු ටික එකතු කරගන්න පුතාලා. පුතේ මේ මං චුට්ටක් මේ අතර මට මේක පොඩ්ඩක් මතක තිබුණ නැහැ. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මේක මං ඔයාලට හැබැයි මගේ මේ මං පන්ති උගන්වනකොට නම් මේ පියවර ටික මං එවලා තිබුණා. මේක එක තැනක කියනවා මෙහෙම. ඔන්න අහන්න. දැන් මේ පියවර ටික අපි ඔයගොල්ලන්ට දීලා තිබුණානේ. මෙන්න මේ 4 වෙනි පියවර, 5 වෙනි පියවර, 6 වෙනි පියවරට යටින් මෙහෙම දීලා තියෙනවා. පසුව ඊතල වලින් පෙන්눔 කර ඇති ස්ථානය තුලින් පුළුන් වැනි ද්‍රව්‍යයකින් ඇතුළත පුරවා ගන්න මේ මාළුවාගේ බඩ ආකාරයට සකස් කර ගන්නා කොටසයි. පුතේ එතන පුළුන් භාවිත කරලා තියෙනවා. මේක ඇත්තටම මේ මට ඒක මතක තිබුණේ නැහැ. මේ ඒක ඔයාලට දැම්මට අපි මේක ඉස්කෝලෙන් හැදුවේ නෑනේ. මේක අපි මේ ඔයාලට ගෲප් එකට දැම්මා විතරයි. හදන්න ඉස්කෝලේ ආවේ නෑනේ අපි නේද? ඒ නිසා පුතේ ඒකේ දාලා තියෙනවා පුළුන් භාවිත කරනවා කියලා. එහෙනම් පුතේ පිළිතුර ගන්න වෙන්නේ 1. ඒක පොඩ්ඩක් වෙනස් කරගමු ඈ. 55ට උත්තරේ අංක 1. පැහැදිලිද? ඔව් සර්. ඔව් ඒක එහෙම ගමු. ඉතින් ඒක මොකද නිවැරදිවම ගමු. බැරි වෙලාවත් ඉතින් ඒ වගේ තැනක් වැරදුනොත් නේ. ඒ නිසා දැන් අනුත් එක මේවා අලුත් සිලබස් එකේම කාරණා නිසා හරියටම ගමු. ඒක තියෙන නිසා. right එකතු හදාගමු. අපි ඒ අතර පුතාලා එක එක්කෙනාගෙන් අහමු වාක්‍ය ටික. පුතේ 60 වෙනි ප්‍රශ්නය අපිට දෙනවා කොග්ගල මහා ප්‍රඥා. කවුද පුතේ කොග්ගල මහා ප්‍රඥා? මාර්ටින් වික්‍රමසිංහ මහතා. හරි. එතකොට අපිට කියන්නේ මේ මාතෘකාව යටතේ අර්ථවත් වැකි 3ක් ලියන්න. වචන 5කට ඒ කතාව අපි සාමාන්‍ය දන්නවනේ. ඒ ටික හරි. අපි පටන් ගමු දිනාරා. දිනාරා කියන්නේ පුතා කොග්ගල මහා ප්‍රඥා යනු මාර්ටින් වික්‍රමසිංහ මහතාය. හොඳයි. එතුමා ලේඛන කලාවට බොහෝ සෙයින් ප්‍රිය කළේය. ආයි කියන්න පුතේ. එතුමා ලේඛන කලාවට බොහෝ සෙයින් ප්‍රිය කළේය. බොහෝ සෙයින් ප්‍රිය කළේ. ඒක පුතේ බොහෝ සෙයින් කියන වචනයට වඩා එතුමා ලේඛන කලාවට බොහෝ ප්‍රිය කළ පුද්ගලයෙක් කියන්නත් පුළුවන්. නැත්නම් ප්‍රිය කළේය කියන්නත් පුළුවන්. බොහෝ සෙයින් කියනවට වඩා. හරිද පුතේ? සමත් නේ මම ඒකට මෙහෙම කියන්නම්. එහෙම ආයි ලියනකොට ඒ වගේ ලියන්න අර සෙයින් කියලා ගන්නවට වඩා පුතේ. තේරුණාද දිනාරා? ඔව් සර්. 3. කියන්න පුතේ. දිනාරා හෙන්නේ. එතුමා රචනා කළ අපේ ගම මඩොල්දුව ගම්පෙරළිය වැනි පොත් රාශියකි. ආයි කියන්න. එතුමා රචනා කළ අපේ ගම මඩොල්දුව ගම්පෙරළිය වැනි පොත් රාශියකි. ඒක පුතේ කියන්න ඕනේ කොහොමද දන්නවද? මඩොල්දුව ගම්පෙරළිය ඔය අනිත් කියපු පොත මොකද්ද? අපේ ගම. මඩොල්දුව ගම්පෙරළිය අපේ ගම වැනි පොත් රාශියක් එතුමා රචනා කර තිබේ. නැත්නම් එහෙම මෙහෙම කියන්න පුළුවන්. මෙතුමා මඩොල්දුව ගම්පෙරළිය අපේ ගම වැනි පොත් රැසක් රචනා කර තිබේ. පුතේ ඒ විදිහට ඒක එන්න ඕනේ හැබැයි. එතන චුට්ටක් ඔතන නොගැලපීමක් තියෙනවා.
දැන් ඔයාට මම මෙහෙම කියන්නම්. පුතා ඔකට ලකුණු 5ක් ගන්න. තව දෝෂයක් පළවෙනි වාක්‍යෙත් මම දැක්කා. ඒකත් චුට්ටක් කියන්න. පුතේ එක කියන්න නැවත. කොග්ගල මහා ප්‍රඥා යනු මාටින් වික්‍රමසිංහ මහතාය. එතන යනු කියන්නේ නැතුව කොග්ගල මහා ප්‍රඥා යනුවෙන් හඳුන්වන්නේ මාටින් වික්‍රමසිංහ මහතාය. නැත්නම් මාටින් වික්‍රමසිංහ ශූරීන්‍ය ශූ කෙනට තාලිජ ශූරීන්‍ය කියන්න පුළුවන්. එහෙනම් පුතේ ඔන්න එහෙම කියන්නත් පුළුවන්. කමක් නැහැ. මම ඔයාට ලොකු අඩු කිරීමක් නැතුව ලකුණු 5ක් දෙන්නම්. ලකුණු 5 දාගන්න. 100ෙන් හදාගන්න පුතා ඊළඟට. හරි. අපි ඊළඟට අහමු දිව්‍යාගෙන්. දිව්‍යා. කොග්ගල මහා ප්‍රඥා නමින් හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලාංකික සාහිත්‍ය පෝෂණය කළ මාටින් වික්‍රමසිංහ මහතායි. හරි. හරි දිව්‍යා. මාටින් වික්‍රමසිංහ මහතා දකුණු පළාතේ කොග්ගල ග්‍රාමයේ උපත ලැබීය. උපත ලැබීය. හා. හරි. එතුමා ගම්පෙරළිය කොමාවක්, මඩොල්දුව කොමාවක්, යුගාන්තය දිව්‍යා එහෙම කියන්න එපා. අපි කියාගෙන යද්දි කොමාව කියන්නේ නැහැ පුතේ. ඒක සර් ලියලා තියෙන විදිහ. නෑ ඒක තමයි. එහෙම ඒක කියන්නේ කොමාව ඇඟ වෙන්න. මං එතකොට අහනවා ඔයා කොමා දාලාද කියලා අහන්නම්. එහෙම නැතුව කොමාවක් ඒක කියන්න ඕනේ නෑ පුතේ. හරි. එතුමා ගම්පෙරළිය, මඩොල්දුව, යුගාන්තය වැනි නවකතා රචනා කරන අවසාන ටික ඇහුන්නේ නැහැ පුතේ. රචනා විතරයි ඇහුනේ. පුතේ මයික් ඔෆ් වෙලා. ආයි කියන්න. එතුමා ගම්පෙරළිය, මඩොල්දුව, යුගාන්තය වැනි නවකතා රචනා කරන ලදී. රචනා කරන ලදී. ඒක හැබැයි මෙහෙම කිව්වනම් මාටින් වික්‍රමසිංහ මහතා ගම්පෙරළිය ඔයා ඔය කියපු කලියුගයේ හරි මොකක් හරි පොත් ටික දාලා වැනි පොත් රාශියක් රචනා කර ඇත. නැත්නම් රචනා කර තිබේ. නැත්නම් එතුමා විසින් රචනා කළ අගනා ග්‍රන්ථයන් කිහිපයකි. පුතේ ඒ වගේ වුණා නම් හොඳයි ඒ වාක්‍ය. අපි ඒකට එකක් වගේ ගමු. උතර ලකුණු 4ක් ගන්න පුතා. මේ 5ක්. දිව්‍ය හරි නේද? හරි. අන්න බිනාදී කොග්ගල මහා ප්‍රඥා යන විරුදාවලියලත් මාටින් වික්‍රමසිංහ මහතා ප්‍රකට ලේඛකයෙකි. හරි. එතුමා අපේ ගම මඩොල්දුව වැනි පොත් රැසක් රචනා කර ඇත. හොඳයි. ඔහු ගමට හා ගමේ ජන සංස්කෘතියට බෙහෙවින් ආශා කළේය. ආයි කියන්න. ඔහු ගමට හා ගමේ ජන සංස්කෘතියට බෙහෙවින් ආශා කළේය. ආශා කළේද ඇලුම් කළේද තියෙනවා. ආශා කළේය. හොඳයි. එතන පුතේ මේ ඒක වරදක් නෑ. ඇලුම් කළේ කියවා නම් හොඳයි. නැත්තම් මාටින් වික්‍රමසිංහ මහතා ඔයා කිව්වේ ගමේ ජන සංස්කෘතියට. ගමේ කියන එකට ගැමි සංස්කෘතියට මෙන්ම අනිත් එක 785යි. ඔහු ගමට හා ගමේ ජන සංස්කෘතියට කියලා කිව්වේ. ඔහු ගමට හා ගැමි සංස්කෘතියට බෙහෙවින් ඇලුම් කළ පුද්ගලයෙකි. නැත්නම් ඒ අයකි වගේ ආවනම් පුතේ හොඳයි. මම ඒක චූට්ටක් ඒකට එක ලකුණක් අයින් කරන්නම්. චූටි නොගැලපීමක් එතන එනහන්දා පුතා 5ක් ගන්න. විනාඩි ඒක ඔයාගේ හොඳයි. අර එතන චුට්ටක් සම්බන්ධතාවයේ ප්‍රශ්නයක් එනවා ඒ වචනත් එක්ක. පැහැදිලි නේද? හා සර්. හා. පුතේ ඊළඟට අපි කියමු නිකිනි. සර් නිකිනි අයින් වෙලා. එහෙමද හරි. එහෙනම් නිමුතු සර් නිමුතුත් නැහැ. එහෙමද? රයිට්. එහෙනම් පුතාලා මට ඔව් 181යි. ආයි කියන්න පුතේ. සර් මම හිරුදි මගෙන් රචනා හුවිනේ. හිරුදි කියන්නේ. කොග්ගල මහා ප්‍රඥා ලෙස හඳුන්වනු ලබන්නේ මාටින් වික්‍රමසිංහ මහතායි. හරි. මෙතුමා විසින්
ගම්පෙරළිය අපේ ගම මඩොල්දුව කළුවර ගෙදර ආදී පොත් රචනා කරන ලදී. හරි. මාටින් වික්‍රමසිංහ මහතා සිංහල සාහිත්‍ය සඳහා මහඟු සේවයක් කරන ලදී. ආයි කියන්න පුතේ. මාටින් වික්‍රමසිංහ මහතා සිංහල සාහිත්‍ය සඳහා මහඟු සේවයක් කරන ලදී. හරි ඒකේ මාටින් වික්‍රමසිංහ මහතා සිංහල සාහිත්‍යයට විශිෂ්ට සේවාවක් කළ පුද්ගලයෙකි කියලා වනම් පුතේ හොඳයි. ඔය ලදී කියන එක චුට්ටක් ඒක එහෙම ගන්නවට වඩා ඒක ගන්න ඒ ලදී පදේ වැඩිපුරම භාවිත වෙන්නේ විසින් කියන පදයක් එක්ක පුතේ. ඒතර මාටින් වික්‍රමසිංහ මහතා විසින් කියන පදේ ආවනම් පුතාලා ඔය විසින් මම උපදේශයක් දෙන්නම්. පුතාලා විසින් කියන නිපාතේ යොදලා ලියන්න එපා. ඒ වාක්‍ය රටාව පුතාලට අපි උගන්වන්නේ නැහැ. ඒ නිසා වරදී ඔයාලා ලියනකොට ඔය විසින් කතාව ගන්න එපා. මේ හිරුදි ඔයාට මං කියප එක තේරුණාද? තේරුණා සර්. ඔව් පුතේ ඒ ලදී කියන පදේ භාවිත කරන්නේ ওই විසින් කියන නිපාතේ එක්ක. එතකොට ඔයාගේ ওই වාක්‍ය දෝෂයක් එනවා. ඒ නිසා ඒක එහෙම විසින් නොකිය මේ ඒ වාක්‍ය අපි හදමුකෝ. දැන් ඔයා අවසාන වාක්‍ය විසින් නැතුව මට හදලා කියන්න. විසින් කියලා දැම්මේ නෑ. ඔව් විසින් කියලා දැම්මේ නෑ. ලදී කියලා දාපුවාම පුතේ විසින් කියලා එන්න ඕනේ. එතකොට ඒක වැරදි නිසා මම කියන්නේ එහෙනම් ඒ ලදී කියන එක වෙනස් කරන්න. එතකොට කියන්න දැන් මාටින් වික්‍රමසිංහ මහතා සිංහල සාහිත්‍ය සඳහා මහඟු සේවයක් කළේය. මහතානේ අන්න හරි. මාටින් වික්‍රමසිංහ මහතා සිංහල සාහිත්‍යයට මහඟු සේවයක් කළේය. මහඟු සේවයක් ඉටු කළේය. පුතා එහෙනම් ඉටු කළේ කියලා මකලා ලියන්න. මේ මම ඔයාට එක ලකුණක් දෙන්නම් දැන් ඉතින් ඒක පොඩි අවුලක් තියෙනවානේ පොඩි නෙමෙයි අතන වැරදි. ඒ නිසා ඉටු කළේ කියලා ලියන්න මම එක ලකුණක් දෙන්නම්. ඒක හරි? තේරුණාද? එතකොට ලකුණු 5ක් ගන්න. අර පළවෙනි එකෙත් අය ලියන්න එපා ඒ වගේ විසින් කතාව දාලා. එතකොට පුතාට වැරදෙයි. ඒක පටල ගන්න එපා. දැන් විසින් පදේ ආපුවාම විසින් කරනු ලැබී කරන ලදී ඔය වගේ වෙනස් වෙනවා එතකොට. එහෙම ලියන්න ගියොත් ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. එහෙම කරන්න එපා. සාමාන්‍ය අපි පුද්ගලයාව අරගෙන ලියන්න ඒ විදිහට. ඔය සිදු කරනු ලැබෙයි කීක ඒවා ලියන්න ගියොත් වැඩේ ටිකක් අප්සෙට් වෙයි. ඒ නිසා එහෙම විසින් එක දාන්න නැතුව ලියන්න හැමෝම. හරි. පුතේ දැන් එතකොට දැන් ඔයාගේ මේ පුතේ සෝරි පොඩක් ඉන්න. හිරුදීගේ පළවෙනි වාක්‍යය මට කියවන්නේ දැන් ඒකේ ඔයා විසින් භාවිත කරලා තියෙනවානේ. තියනා නේද? නෑ සර්. පළවෙනි එකේ සර් දෙවෙනි එකේ විසින් කියලා දාලා තියෙනවා. දෙවෙනි එක. දෙවෙනි එක කියන්නකො චුට්ටක්. මෙතුමා විසින් ගම්පෙරළිය අපේ ගම මඩොල්දුව කළුවර ගෙදර ආදී පොත් රචනා කරන ලදී. ඒකේ ලදී කියන එකට එතන ගැලපෙනවා. එතන ප්‍රශ්නයක් නැහැ. ඒකයි මම කියන්නේ. ඉතින් ආයෙ ලියනකොට ওই විසින් දාන එක පාවිච්චි කරන්නේ නැතුව පුතේ ලියන්න. හරිද? එතුමා කියලා පාවිච්චි කරලා ගම්පෙරළිය කළුවර ගාන්ති වැනි පොත් රසක් රචනා කර ඇත. නේද? එහෙම කියන්න පුළුවන්. අරක පටල ගන්න එපා. හරි. එහෙනම් පුතේ ඔයාට මම ලකුණු 5ක් ගන්න කිව්වා. එහෙනම් මුළු ලකුණු දැන් එකතු කරගමු. නිමුතු ඉන්නවද දැන්? නෑනේ. හරි. එහෙනම් දිනාරා කියන්න දිනාරා 191යි දෙකේම එකතුව 200න් 184යි. හොඳයි. 184යි. හොඳයි. ඊළඟට සර් දිව්‍යා. ඔව් පුතේ. දිව්‍යා සර් 100න් දැන් එකට 100 ලකුණු 93යි. එතකොට අනිත් කලින් එකයි දැන් එකයි මේ 200 ලකුණු 181යි. හොඳයි. බිනාදි දැන් එකට 96යි කලින් එකට 100යි එතකොට 200 196යි. හොඳයි. හිරුදි සර් මම මුලට හිතේ නැති හින්දා පුතේ මම මේක රෙකෝඩින් එකක් දැම්ම මම ඔයාට මේ ගෲප් එකට දාන්නම් එහෙම වුණොත් පස්සේ ඒක බලන්න